පෙන්වන්න මෙතන. එතකොට පෙන්වනවා මේ show that කියලා පෙන්වන්න කියනවා මේ cos alpha ධන i sin alpha cos beta සමාන i sin beta කියන එක මේ cos alpha ධන i sin alpha ධන beta කියන එක ලියන්න කියනවා. හරිනේ. එතකොට ඔයාලා මේක මෙහෙමයි. මම මේක ඔප්පු කරලා පෙන්නන. රෙකෝඩ් දැම්මද? රෙකෝඩ් එක දාලා තියෙන්නේ. රෙකෝඩ් වෙනවා. හරි. මේ දැන් මෙතන ඔයාලට පේන මෙන්න මේක ඔයාලට කෙලින්ම ඔයාලට මේක මතක තියාගන්න පුළුවන් නම් මතක තියාගන්න. හරිද? මම වෙන විදිය පොඩ ඕන ලියලා පෙන්නන ඔප්පු කරලා. ඒ කියන්නේ මෙතන cos alpha තියෙනවා sin alpha තියෙනවා. හරිද? මෙතන තියෙනවා කෝණේ මාරුලා cos beta තියෙනවා. මෙතන sin beta තියෙනවා. ඔයාලට පේන මෙතන alpha alpha තියෙනවා. මෙතන තියෙන beta beta. හරිද? එහෙම වුණාම ඔයාලා කරන්න ඕනේ ඉස්සෙල්ලා මොකක්ද දන්නවද? මෙතන මේකෙදි හරිනේ. අර සූත්‍රයෙන් ගන්න මෙතන cos ඉස්සෙල්ලාම යන cos කියලා ලියලා මේ කෝණ දෙක අතර මෙතන තියෙන කෝණේ alpha මෙතන තියෙන කෝණේ beta එකතු කරලා ලියන්න. හරිනේ? දෙකට කොට ලියන්න පුළුවන් මෙතනදී. හරිනේ? නැත්තම් ඊට පස්සේ ඊළඟ එක sin i sin එකට කියන්න i sin එකට i එකනේ sin යන්නේ sin එක ලියන්න ඕනේ alpha ධන beta කියලා ආයෙත් මේ ඒ කෝණ දෙකම එකතු කරලා ලියන්න. මොකද එකම කෝණ දෙකනේ ඉන්නේ. ඔයාලා දන්න සංඛ්‍යාවල එකම කෝණ දෙකනේ ඉන්නේ. හරිනේ? ඕන නැති ඔප්පු කරලා පෙන්නනවා. ඔයාලා ඔප්පු කරන කියන එක කියන්නේ මෙන්න මේක මේකෙන් වැඩි කරනවා. හරිද? ඊට පස්සේ මේක මේකෙන් වැඩි කරනවා. හරිද? මෙතන තුන කරලා තියෙන එකයි මේ. ඊට පස්සේ මේක මේකෙන් වැඩි කරනවා. ඊට පස්සේ මේක මේකෙන් වැඩි කරනවා. හරිද? එහෙම වැඩි කරපුවාම මෙතන එනවා i වර්ගය sin beta කියන එකක් එනවා. පේන්නේ නැද්ද? පේන්නද කටවල ලියන ඒවා? ෂෙයා වෙලා නැද්ද ස්ක්‍රීන් එක? පේනවා. කවුරුහරි කියනවා පේන්නේ නැහැ කියලා. මම දැන් පොඩ්ඩක් බලලා කියන්නම්. හරි. එනවා කියලා ලියනවා. දැනට ඔයාලා මෙහෙම මතක තියාගන්න මම ඔප්පු කරලා පෙන්නන්න යන්නේක ඔප්පු කරලා පෙන්නන්නද මම නැත්තම් වෙලාවම තියෙන හින්දා කරන්නද? මෙහෙමයි හොඳ බලා ගන්න. කොහොමද යන්නද? විතර ඔප්පු කරනවද කියලා බලපන් කල්පනා කරේ. හරි. එතන හිතන්න මෙතන වැඩි කරපුවා මොකක්ද දෙන්නේ? ඉස්සෙල්ලා මේක වැඩි කරා මොකක්ද දෙන්නේ? cos alpha cos beta කියලා එනවා. හරිද? cos alpha cos beta කියලා එනවා. හරිනේ? ඊට පස්සේ මේක වැඩි කරා මොකක්ද දෙන්නේ? ධන cos alpha i sin beta කියලා එනවා. හරිද? ඊට පස්සේ ආයි අනිත් ගියොත් එන්නේ මේක වැඩි කරොත් මොකක්ද දෙන්නේ? ආයි ධන i sin alpha cos beta කියලා එනවා. හරිනේ? නිකන් මේ වැඩි කරගෙන යන්නේ නිකන් සුරු බලන්න. හරිද? හරි. ඊට පස්සේ ඒක මම ආයෙ වැඩි කරනවා මේක. එතන මොකද වැඩි කරපන් එන්නේ? එතන i තියෙනවා i sin alpha i sin beta කියනවා i වර්ගයක් කියනවා. හරිනේ? එතන මොකද එන්නේ? i වර්ගය ධන ඊට බලා ගන්න ඕනේ මෙතන මේක. ධන i වර්ගයක් කියනවා. මොකද i තියෙනවනේ දෙකේම i වර්ගය sin alpha sin beta කියලා එනවා. හරිනේ? හරිනේ? හරි. ඊට පස්සේ i වර්ගය කියනකොට මම මොකද කරන්නේ මෙතන? දැන් i වර්ගය කියනකොට මම ඍණ එකාශ කරගන්නවා මෙතන. ඍණ එකාශ කරපුවා ඍණ sin alpha sin beta කියලා එනවා. හරිනේ? ඒ එතන පාර්ට් එකට. හරි. මේක අයින් වෙලා ගිහලා. හරිද? හරි. තේරෙනවනේ? ඒක තමයි මේ තියෙන්නේ මේ. මෙතන cos alpha cos beta කියන එක මෙතන තියෙනවා මේ. මේක තමයි මෙතන තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඍණ sin alpha sin beta කියන එක මෙතන තියෙනවා. හරිද? ඊට පස්සේ ඔයාලට වෙනවා මෙතන මෙතන එකක් එනවා. ඇයි මෙතන එකක් එනවා මේ cos alpha i sin beta කියලා එකක් එනවා. මෙතන i sin alpha cos beta කියලා එකක්. දෙකේම i තියෙනවා මේ. දෙකේම i තියෙනවා. හරිද? දෙකේම i තියෙන ඉඳ මම කරන්නේ i එක විදිහට අරගෙන ලියනවා මොකද තියෙන්නේ cos alpha sin beta කියලා එකක් ලියනවා. එකක් ලියනවා sin alpha cos beta. මෙතන ධන එන්න ඕනේ වැරදි හොඳයි. මෙතන ධන එන්න ඕනේ. හරිද? නැත්තම් මේක එන්නේ නැහැ මෙහෙම. හරිනේ? ධන කියලා එන්න ඕනේ. හරිනේ? ධන කියලා එනවා. හරිනේ? මෙතන වඩන i එලියට ගත්තාම cos alpha ඇයි දෙකේම තියෙන ඉඳ පොදු බලයට ගන්න. මෙතන මේ පදේ එනවා. ඊට පස්සේ මොකද කරන්නේ? වැරද්ද තිබුණ තහන හරිද? ධන එන්න ඕනේ එතන චුට්ටක් වැරදිලා එතන. හරි? ඊට පස්සේ cos alpha ඔයාලා දන්නවා සූත්‍රය තියෙන මම මෙතන මොකද කරන්නේ කෙලින්ම අපි දන්නවා ඔයා සූත්‍ර තියෙනවා දන්නවද මොකද මම කලින් එකේ කරා කලින් වීඩියෝ එකක කරා cos alpha cos beta වුණා sin alpha sin beta අපිට ලියන්න පුළුවන් කෝණ දෙක එකතු කරලා cos alpha ධන cos beta කියලා ලියන්න පුළුවන් ධන i sin alpha මෙතන කෝණ දෙක එකතු කරලා ලියන්න පුළුවන් මේ i එක මේ මෙතන තියෙන කෝණේ ලියන්න පුළුවන් sin sin cos cos පද එක පැත්තකට ආවොත් ඔයා ලියන්න ඕනේ මොකද්ද cos alpha ධන beta කියලා ලියන්න පුළුවන් ඍණ තියෙන හින්දා මෙතන ඍණ තිබ්බොත් මෙතන ධන වෙනවා cos වලදී cos cos පද එක පැත්තට ඇවිල්ලා sin sin මම කලින් කරා වීඩියෝ එකේ කරේ අර පොඩ්ඩක් හදද්දි අර මේ අනු ඩෙරිවේටිව් කරද්දි කරාගේ පොඩ්ඩක් සූත්‍රේ එතෙන්දි මේක අරගෙන cos alpha cos b sin beta කියන එක දෙපැත්තේ දාලා sin පද මාරු තිබ්බොත් ඒක sin alpha ධන beta කියලා හැදෙනවා. හරිද? මේක මෙහෙමයි එන්නේ උත්තරේ. ඔයාලා කෙලින්ම එන විදිහ මතක තියාගන්න ඕනේ නැහැ. මම එන විදිහ පෙන්වන්නේ ඔයාලට i වර්ගය කියන. කෙලින්ම මතක තියාගන්න මෙහෙම දුන්නාම දෙක එකතු කරලා ලියන්න පුළුවන් කියලා. හරිනේ? ඒකයි වෙන්නේ. හරිනේ? ලොකුට තේරුම් නැතුණා කියලා අවුලකුත් නැහැ ඒක. හරි. ඊට පස්සේ දැන් මෙතන පෙන්වන්න කියනවා ඊට පස්සේ මොකද්ද? ඒකෙන් පෙන්වන්න කියනවා මේ cos theta ධන i sin වර්ගයේ සමානයි cos 2යි theta කියලා. ඒක වෙන්නේ මුකුත් වෙනසක් කරන්නේ නැහැ. අරකම අරගෙන අපි දන්නවනේ අපිට මෙහෙම ලියන්න පුළුවන්.
cos මෙතන දෙක දැන් වල පේනවා මෙතනදී තියෙන cos theta කියන එක අපිට මෙහෙම ලියන්න බෑ cos theta ධන i sin theta කියන එක දෙපා වර්ගනේ තියෙන එක මට දෙපාරක් විදිහට ලියනවා. මේ දෙපාරක් විදිහට කල්ලා ලියලා තියෙනවා. මෙතන මේකක් ලියලා ආයේ මෙතන මේකක් ලියලා තියෙනවා. හරිනේ. ඊට පස්සේ මොකද්ද ඔයාලා අර විදිහම තමයි යන්නේ. අර සූත්‍රය ආශි කරනවා කෙලින්ම. මොකක්ද වෙන්නේ? උඩ තියෙන සූත්‍රය මොකක්ද වෙන්නේ? උඩ අපි හොයාගත්තේ උඩ මොකද්ද? උඩ හොයාගත්තොත් මොකක්ද වෙන්නේ? පළවෙනි පදේ මොකද්ද කරන්නේ? කෝණ දෙක එකතු කරනවා. theta cos එක දැන් cos නේ ඉස්සෙල්ලාම ගන්න මෙතන. cos එක cos theta ධන theta කියලා එකතු කරනවා. උඩ සූත්‍ර කෙලින්ම ආශි කරන්නේ. ධන i වාරයක් සූත්‍රය හොඳේ. i වාරය sin theta ධන theta. කෝණ දෙකෙන් theta theta නේ තියෙන්නේ. එන්න theta ධන theta. එතන මොකක්ද වෙන්නේ? cos 2 theta ධන i sin 2 theta කියනවා. හරිනේ. ලොකු කේස් එකක් නැහැ ඒක. හරිනේ. මතක තියාගන්න ඒක. හරිනේ. හරි. ඒකට සූත්‍ර මතක තියාගන්න කෙලින්ම එහෙම දුන්නොත් කරගන්න විදිය. ඩීමෝ විදියකට යන්න හදන්නේ. හරිනේ. චුට්ටක් එපැදේ. දැන් ගණයාවත් එහෙමයි කරන්න තියෙන්නේ. ගණයාවත් මොකද කරන්නේ? ඉස්සෙල්ලා අපි ගණයාවත් කලින් එක අපි හොයාගත්තනේ වර්ගය මොකද්ද? වර්ගය හොයාගත්තා මේකනේ ආවේ. හරි දෙක කෙලින්ම ඉතින් දාශ කරනවා. දැන් ඔයාලට යන්න පුළුවන් ගණය කියන එක ලියන්න පුළුවන් x ගණයේ තියෙන x ගණය කියන එක ලියන්න පුළුවන් මට මොකද්ද x වර්ග වාරයක් x කියලා. ඒ වගේම තමයි මෙතන තියෙන්නේ cos theta ධන i sin theta කියන එක ගණය කියලා ඇවිල්ලා ඒක cos theta ධන i sin theta වර්ගය කියලා ලියලා ආයේ cos theta ධන i sin theta කියලා ලියලා තියෙනවා. හරිනේ. ඒක තමයි මේ විදිහට තමයි ලියලා තියෙන්නේ. එතකොට අපි කලින් එකේ හොයාගත්තා වර්ගය කියන්නේ කීයද කියන එක. කීයද නේ? ඒක cos 2 theta ධන i sin 2 theta කියලා ආවා. cos theta ධන i sin theta කියන එකේ උත්තරේ මොකද්ද? කලින් එකේදී අපි ඒකේ උත්තරේ හොයාගත්ත කලින් එකේදී දෙකේ මුලයේ උඩේ හොයාගත්ත උත්තරේ දානවා. හරිනේ. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? දෙක ඊට පස්සේ එකතු කරනවා. මොකද්ද cos 2 theta ධන 2 theta එකයි මෙතන දැන් ඉන්නේ මොකද්ද මම කෝණ දෙක එකතු කරනවා. මේ theta එකයි මේ theta එකයි එකතු කරනවා. කීයද නේ? 2 theta ධන theta එකතු කරනවා. මෙතන i sin වලදී තායි 2 theta ධන theta කරනවා. කීයද නේ? cos 3 theta i sin 3 theta කරනවා. හරිනේ. හරි ඒක අවුලක් නැව නිකන් කියන්නේ ගියේ එච්චර හිතන්න එපා. හරිනේ. හරි. හරි. එතකොට දැන් මේ ඩීමෝ විදියෙන් කියන එකට යන්න හදන්නේ. ඒ ඩීමෝ විදියෙන් කියන එක මෙන්න මෙහෙම හොඳට බලා ගන්න. හරිද? ඒක එන විදිය. හරිනේ. ඒක ඔප්පු කරලා එන විදිය. මම ඒක කරේ නැත්නම් ඔයාලට එච්චරම ඕනි වෙන්නේ නැති. කියන්නේ ඕනි වෙනවා නිකන් කරන කෙනෙකුට බලලා පොඩ්ඩක් තේරුම් ගන්න එක. මෙතනදී ඔයාලා හිතන්න මෙහෙම තිබ්බා කියලා. දැන් අපි සංකීර්ණ සංඛ්‍යාන් ලියන්නේ. මතක තියාගන්න මේක මෙහෙම ලියන්න යන්න එපා. දැන් මෙහෙම තිබ්බා කියලා cos වර්ගය හොඳට බලාගන්න වරද්දන දැන් cos θ ධන sin වර්ග θ කියලා තිබ්බා කියලා හිතන්න කොහොම. ඔහොම තිබිලා ඔයාලා වර්ග කියලා ලිව්වොත් ඔයාලා දැන් මේක ගෙනල්ලා මේක එන්නේ දීමෝ තීරමේ ගෙන්නේ මේවනේ. මේක එන්නේ කොහොමද දීමෝ තීරමේ ගෙන්නේ? ඒක කලින් චුට්ටක්. ඒ කියන්නේ මෙතන ඔයාලා තිබ්බොත් cos θ හරිද? ධන i sin θ කියලා තිබ්බොත් මේ කම්ප්ලෙක්ස් නම්බර්ස් ඒකේ වර්ගයක් හරි මොකක් හරි තිබ්බ කියලා හිතන්න. මෙතන මොකක් හරි 3 ඉලක්කම තිබ්බ කියන්නේ මට මේක ගෙනල්ලා යන්න පුළුවන් කෝණෙට. කෝණේ ඉස්සරහින් ගෙනල්ලා යන්න පුළුවන්. බලන්න වටලා ගන්න එපා. කෝණ ඉස්සරහින් ගෙනල්ලා යන්න පුළුවන්. මෙතනින් මට ඉස්සරහින් ගෙනල්ලා යන්න පුළුවන් මේක. හරිද? මේක ඉතින් කියන්නේ ඔයාලා එහෙම දැක්කොත් දෙන්න cos 3ක් θ කියලා ලියන්න පුළුවන් මෙතන මට. ධන i sin 3ක් θ කියලා ඒ තියරි අර කලින් අපි ඔප්පු කරලා පෙන්නන්නේ. ඒක තමයි මේ කෙලින්ම ලියන්න පුළුවන් අපිට. හරිනේ. θ කියලා ලියන්න පුළුවන්. හැබැයි iත් එක්ක තිබිච්ච ඉඳ තමයි ලියන්නේ. හැබැයි බැරලාලේ ඔයාලට මෙතන මෙහෙම තිබුණ නැත්. i තිබුණ නැහැ කියලා හිතන්නකෝ. මෙතන i නැතුව මෙතන තිබ්බ කියලා හිතන්නකෝ තුන්වෙනි බලය කියලා. i අකුරක් නැහැ. cos θ ධන i sin θ කියලා තුන්වෙනි බලය කියලා තිබ්බොත් ඔයාලා ලියන්න යන්න එපා මේ තීරිය. ඒකට මේක තීරිය අදාළ වෙන්නේ නැහැ. ඒතු මෙතන i තියෙන හින්දා තමයි අර කලින් එකේ අපි ඔප්පු කරලා පෙන්නුවේ i අයින් වෙලා ගිහිල්ලා ගානට මේක එන්නේ. හරිද? එතකොට ඔයාලා මතක තියාගන්න i තියෙන්න ඕනේ. හොඳේ. iත් එක නැතුව වෙන ඒවාට එහෙම දාන්න යන්න එපා. පටලගෙන අර මේවට එහෙම derivatives වලට එහෙම දාන්න යන්න එපා ඒ තැන්වලදී. එතන මෙහෙම තිබ්බොත් n කියලා බලයක් තිබ්බොත් cos θ අන i sin θ කියලා. හරිද? ඒකේ මොන හරි බලයක් තිබ්බොත් ඔයාලා කෙලින්ම බලය ගෙනල්ලා ඉස්සරහින් ලියන්න. cos θ කියලා ලියලා cos θ කියලා n θ කියලා ඉස්සරහින් ලියන්න. ධන ඝන කද තේරෙයි තමයි තේරෙන දෙකට sin n වාරයක් θ කියලා එන්න ඕනේ. හරිනේ? එහෙම තමයි එන්නේ. හරිනේ? ඒක තමයි මේ de Moivre theorem කියන එකේ එන්නේ විදිය. ඒක කලින් උඩින් එකේ ඔප්පු කරේ ඒක තමයි. හරිනේ? ඒක ගන්න පුළුවන් කියන එක අර iත් එක වැඩි කරලා ලියන්න පුළුවන් අපිට. i වර්ග 1 එනවා ඍණ 1 එනවනේ. එතකොට අර ඒක අයින් වෙලා ගිහිල්ලා තමයි මෙන්න මේ විදිහට හැදෙන්නේ cos alpha ධන beta අර සූත්‍රයෙන් ආශි කරලා ගන්න. හරි? හරි. ගානද තේරෙයි. හිතන්න එපා. හරි. හරි. මෙන්න මේක දැන්. හරිද? දැන් අපි කලින් එකක් කරා මම කරා වෙන විදිහකට අපි මම අර කරේ 1/7 7 වෙනි බලය කියන එකක් කලින් මේකෙදි කරා එකක් වාගෙන ඒක අර ලියලා විදිහකට කරේ. එහෙම නෙමෙයි දැන් මේක de Moivre theorem එක දාලා කරන්න හදන්නේ. හරිනේ? ඒතර බලා ගන්න ඔයාලා මෙන්න මෙහෙමයි. හරිද? දැන් මේක හොයන්න කියන්නේ මේක මතක නැතුව තමයි රට්ටිට. දැන් පොඩ්ඩක් පාරක් වෙච්ච ඉඳන් දැන් බලා ගන්න චුට්ටක් යනකොට දැන් කරගෙන යනකොට හරිද? මෙතනදි කියනවා මේක හොයන්න කියලා කියනවා de Moivre theorem විදිහට. හරිද? හරි. ඉස්සෙල්ලාම 9 ගැන හිතන්න එපා අපිට තියෙන. හරිද? ඉස්සෙල්ලාම හිතන්න තාම සංකීර්ණ සංඛ්‍යාවෙන් එක දාන i විදිහට හිතන්න. කම්ප්ලෙක්ස් නම්බර්ස් එකනේ තියෙන්නේ. හරිද? ඔයාලා දන්න කම්ප්ලෙක්ස් නම්බර්ස් එකේ මේකේ ඔයාලා හොයන්න මම කලින් ටිකේ කරා මේක. හරිනේ? හොයන්නේ කොහොමද ඔයාලා මේක ඉස්සෙල්ලා අපි හදාගන්න එපා r cos θ ධන i sin θ වලට හදාගන්න එපා. හරිද? මම කලින් කරා මේ ටික හොඳේ මම මතක නැතුව කට්ටිය දැන් පොඩ්ඩක් පාරක් වෙච්ච ඉඳ i sin θ කියලා එන්න එපා. ඒතකොට ඔයාලා r හොයාගන්න. r හොයාගන්නේ කොහොමද? ඔයාලා දන්නවා r හොයාගන්නේ මෙතන x වල තියෙන මේක xy කියලා ගත්තොත් x වර්ගය ධන y වර්ගය කියලා අරගෙන ඒකේ සම්පූර්ණ එකේ වර්ගමූල ගත්තා නම් මේ r හොයාගන්න පුළුවන් ඔයාලට. හරිද? හරිද?
cos theta කියන එක අපි දැන් හොයාගන්න පුළුවන්. මම එතන හොයාගෙන පෙන්නනවා. හරිද? r කියන එක අපිට හොයාගන්න පුළුවන්. මෙතන මොකක්ද දෙන්නේ? ඒතර දැන් මේක තියෙන කීයද එන්නේ මෙතන? දෙකෙම y වලක් තියෙන එක y වලක් තියෙන්නේ. දැන් i වලට ඉස්සරහ මොකද ඉලක්කම නැහැ කියන එකනේ තියෙන්නේ. හරි. ඒතර මොකද්ද 1 වර්ගය ධන 1 වර්ගය වර්ගමූල කියලා එනවා. ඊට පස්සේ එන්නේ කීයද? r 1 කීයද? 2යි වර්ගමූල 2 කියලා r එනවා. හරිද? ඒතර r හොයාගත්තා. ඒතර r හරි වල r වර්ගමූල 2 කියලා ගත්තා. හරිනේ? මම එදා කරා මේක. හරිද? ඊට පස්සේ මොකද්ද කරන්නේ? අපි මේක කරන්න මේ සංකීර්ණ සංඛ්‍යා මේක දෙකෙම බෙදනවා. හරිද? මේක පස්සෙන් බලා ගන්න මේක අර විදිහම තමයි කලින් එක කරපු ටිකම තමයි යන්නේ මේ. අලුතින් මුකුත් කරන්නේ නැහැ. මොකද කරන්නේ? මේ සංකීර්ණ සංඛ්‍යා 1 දාන 9 හිතන්න එපා දැම්ම. එහෙම තියෙද්දි මම මොකද කරන්නේ? මේක බෙදනවා මූල දෙකෙන්. මූල දෙකෙන් බෙදුවා වැරදිනේ. ඒ හින්දා මම මේක මූල දෙකෙන් වැඩි කරනවා. හරිද? කැපිලා යනවනේ. ඊට පස්සේ අවුලක් නැහැ. හරිනේ? ඊට පස්සේ මොකද කරන්නේ? මම මේක මූල දෙක කියන එක අරගෙන ආයේ වෙනම මූල දෙක ගත්තා. ඒක බෙදනවා 1 යට මූල දෙක කියලා. ආයේ මෙතන i තියලා මම වෙනම i යට මූල දෙක කියලා එනවා. හරිද? මම එදා කරා මේකෙදි ඔයාලා දන්නවා මෙතන කරනකොට මොකක්ද වෙන්නේ? මූල දෙක දැන් r අපි හොයාගත්තා. r කියන එක හොයාගත්තනේ මෙතන මොකද්ද? මූල 1 යට මූල දෙකේ ඉන්නත් ආය sin මෙතන sin තියෙන්නේ. මෙතන cos තියෙන්නේ. මෙතන sin තියෙන්නේ. දෙකේම 1 යට මූල දෙකේනේ කෝණය අගේ කීයද? අංශක 45 දිනේ. ආයතන මොකක්ද දෙන්නේ මෙතනදී? අංශක 45 කියන්නේ 5 බෙදීම 4. මම කලින් ගේත් කරා අංශක 45 කියන්නේ 5 බෙදීම 4 5 රේඩියන් වලින් ගත්තොත් 5 බෙදීම 4 මම ඒ කෙලිම ගෙනලා ආස ගන්න මෙතනට කීයද? මූල 2 කියන එක දීලා කෙලෙන sin 5 බෙදීම 4 නැත්නම් අංශක 45 රේඩියන් වලින් ලියන්න නැත්නම් අවුලක් නැහැ ලිව්වත් අර කියන රේඩියන් වලින් ලියන්න sin 45 ගෙන් ලියන්න හරිනේ. හරි. එතකොට ඒක ඔයාලට හදාගන්න පුළුවන්. ඒක හදාගන්න දන්නවා. මම කලින් කී කරා. හරිද? ඒ වීඩියෝ බලන්න තේරෙන්නේ නැති කෙනෙක් කියනවා ඒ වීඩියෝ බලන්න. හරිද? එතන ලොකු වෙනසක් වෙන්නේ නැහැ. හරිනේ. හරි. ඊට පස්සේ මේක දැන් ආයෙ අපි කරන්න ඕනේ දැන් මෙතනදී බලා ගන්න දැන් අපි ටික හොයාගත්තනේ. දැන් හරි. දැන් මොකද්ද වෙන්නේ? දැන් 9 වෙනි බලයක් තියෙනවනේ. ඒතකොට අරගම තමයි. ඒතකොට එන්නේ මොකද්ද? සම්පූර්ණ මූල දෙක දැන් මොකක්ද ආවේ? මෙහෙම ආවා. cos 5 බෙදීම 4. හරිද? බලා ගන්න කරදී මේක. අර මෙතෙන්ට ගන්න දන්නවනේ කලින් ඒවා කරලා තියෙනවා බලන්න ආයෙසරයක්. sin 5 බෙදීම 4 කියලා එනවා. හරිද? හරි. මේක සම්පූර්ණ අරගෙන මේක සම්පූර්ණ එකේ 9 වෙනි බලයක් ගන්න. මොකද 9 වෙනි බලයක් උඩ එකේ තියෙන හින්දා. හරිනේ? මෙතෙන්ට ගන්න තේරෙනවනේ. අර කලින් එකේදී හදලා ගන්න. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මම මේක වෙනම ගන්න පුළුවන්. බලන්න මූල 3 මූල දෙකට වෙනම ගන්න පුළුවන් 9 වෙනි බලය. මේක වෙනම ගන්න පුළුවන්. ඒතර මම ලියන්නේ කොහොමද? මූල දෙකේ 9 වෙනි බලය කියලා වෙනම ලියනවා. හරිද? ඊට පස්සේ මෙතන cos 5 බෙදීම 4 කියන එක ධන i sin 5 බෙදීම 4 කියන එකත් ලියලා sin sin 5 බෙදීම 4 කියන එක ලියලා ඒක සම්පූර්ණ එකේ 9 වෙනි බලයක් ගන්නවා. හරිද? ඒක හදාගත්ත විදිහ තේරෙනවා. ඔයාලා දන්නවා අර A B වල මම කරා මේක A B වල 9 වෙනි 3 වෙනි බලය කියලා තිබ්බොත් ඔයාලා ලියන්න ඕනේ වෙනම ලියන්න ඕනේ. A වල 3 වෙනි බලය B වල 3 වෙනි බලය කියලා ලියන්න. ඒ වගේම තමයි මෙතන දෙකේ මූල දෙකේ 9 වෙනි බලයයි මෙතන cos මෙතන මේ විදිහට ලියාගත්තා. හරිද? මේ cos 5 බෙදීම 4 දැන් i sin බෙදීම 4යි ලියාගත්තා. හරිනේ. හරි මෙතන එක ලියා ගන්න තේරෙනවනේ. හරි. ඊට පස්සේ දැන් මම කොපඩමක් හරි. දැන් ඔයාලා දන්න මූල දෙකේ 9 වෙනි බලය නම් ඔයාලා ගන්න දන්නවා සාමාන්‍යයෙන්. ඒක කරගන්න පුළුවන්. ඒක හරි. ඒක ගන්නේ කොහොමද? එකපාරට හිතා ගන්න බැරිද මූල දෙකේ 9 වෙනි බලය කියන එක ඔයාලා පුළුවන් මෙහෙම ගන්න. මූල දෙකේ කියලා ලියලා ඔයාලා පුළුවන් මේක 9 වෙනි බලයන තියෙන්නේ 8 වාරයක් කියලා ලියලා ඔන්න මූල දෙකේ ලියා ගන්න පුළුවන්. හරිද? එතකොට මූල දෙකේ 9 වෙනි බලය මෙනවනේ. එතකොට මූල දෙකේ 8 වෙනි බලය කියන්නේ කීයද? එහෙම තේරෙන්නේ නැත්නම් ලියා ගන්න මේ වැඩි කරගෙනවත් යන්න ඉතින් නෑ. එහෙමත් එකපාරට හිතාන්න බෑ. මූල දෙක වැඩි කිරීම මූල දෙකේ වැඩි කරගෙන යන්න ඕන. දෙකක් වැඩි කරගන්න ඔයා. කීයද? මූල දෙක වැඩි කරනවා කීයද? 2යි. ඊට පස්සේ ආයේ මේ මූල දෙක වැඩි කරාම 2යි. එතකොට කීයද? 2යි. දෙවරක් 2 4යි. හරිද? ඊට පස්සේ ආයෙ තව මූල දෙකක් තියෙනවනේ. මේ පොල් නිකන් මෙහෙම ලියනවට තේරුම් කරන්න ඕනේ. එහෙම කරන්න ඕනේ නැහැ. මේ මූල දෙක ගන්න 2යි. දෙවරක් 2 4යි. හතරක් 2 ආයෙ 8යි. පැහැදිලිද? ඊපස්සේ ආයෙ තව මූල දෙකක් තියෙනවනේ. තව මූල දෙකේ ඒවා දෙක 8 ඔක්කොම 8ක් එනවනේ. ආයෙ මේ මූල දෙක 2යි. එතකොට එන්නේ කීයද? 4 දෙවරක් 2 4යි. හතරක් 2 8යි. හතරක් 2 16යි. එතන 16 මූල මෙතන මූල දෙකක් හිතනවා 16 මූල දෙකක් කියලා එනවා. හරි. ඒක එනවා නම් පල්ලෙහා ඉදිරියට. හරි. එහෙම බලා ගන්න පුළුවන් වැඩි කරලා ලියලා බලන්න එහෙම. හරිනේ. හරි. 16 මූල දෙකක් කියන 16 මූල දෙක දෙන්නේ. හරි නේද? හරි 16 මූල දෙකක් කියන හරි. වැඩි කරලා බලන්න මම කර මූල වැඩි කරන එක මම කරා කලින් හරි. හරි. මූල දෙකක් කියලා එනවා. හරිද? ඒක හරි. දැන් මෙතනින්දී අර මොකද්ද මෙතන ඩීමෝවි තියරම් එකට අනුව මොකද්ද අපි කරන්නේ දැන්? දැන් බලා ගන්න කරන විදිය. මෙතන මේක ගහලා මම මොකද කරන්නේ? 9 වෙනි බලයට තියෙන්නේ. මේක ගහලා මෙතන ඉස්සරහින් දානවා. අත බලන්න. මේක ගහලා මෙතන ඉස්සරහින් ලියන. ඒතර කීයද එන්නේ? cos 9යි 5 බෙදීම 4ක් කියලා එනවා. අයි 9 ඉස්සරහින් ගන්නේ කෝණ ඉස්සරහින් ලියන්නේ. වෙන කොහෙන්වත් ලියන්න එපා. කෝණ ඉස්සරහින් ලියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ධන i sin 9යි 5 බෙදීම 4ක් කියලා ලියනවා. හරිද? මේක ලියා ගන්න තේරෙනවද? මෙතෙන්ට ගන්න තේරෙනවද? කවුරුහරි කියන්නේ මෙතෙන්ට ගන්න කියන්නේ සාමාන්‍යයෙන් හදපු ටික ගන්න තේරෙනවද? අර ලියා ගන්න. තේරෙනවා නම් කියන චුට්ටක් තේරෙන්නේ නැත්නම් කියන අයිවන් සර් පැහැදිලි කරන්න ඕන. 9 කියන එක තිබුණා 10 තිබ්බනම් 100 තිබ්බනම් එතන ගිහලා කෝණ ඉස්සරහින් කෝණේ තියෙනවනේ. කෝණ ඉස්සරහින් ගිහලා යටින් නෙමෙයි ලියන්නේ උඩ පැත්තේ ලියන්න. හරිනේ? හරි. හරි නේද?
හරිනේ. හරි. පැහැදිලිද ඩීමෝවි තීරෙන් මේකෙන් පාවිච්චි කරන්නේ. හරිනේ. හරි. දැන් ඊට පස්සේ දැන් සුදු පාටයක් ගත්තොත් මෙතන මේක ගත්ත දැන් ඔයාලා දන්නවා දැන් කෝණේ හොයාගන්න මෙතන කීයක් තියෙන කියලා මෙතන මේ 9 5 බෙදීම 4 දැන් වෙනස් වුණානේ. දැන් මේක අගේ වෙනස් වෙලානේ තියෙන්නේ. ඒතර කියන්නේ 9 5 බෙදීම 4ක් කියන්නේ කීයද? 9 කියන්නේ 5 කියන්නේ 180 මම එදා කරා. මේක වල කරන්න තේරුම් ගන්න හරිද? 9 5 බෙදීම 4 කියන්නේ 9 කියන්නේ 180 180 බෙදීම 4. හරිනේ 180 අතරින් බෙදන් කීයද? 45 45 සරන් 9 45 9ක් කීයද? 45 9ක් කීයද? 9 රක් 5 45යි. හරිද? 9 රක් 4 36යි 4 405ක් වගේ නේද එන්නේ? හරිද? 45 8ක් 180 එච්චරද නෑ 405ක් එන්නේ නේද? 9 රක් 36යි 405ක් වගේ දෙන්නේ. 180යි 360යි 405ක් වගේ ඉන්නේ හරිනේ. හරි. එතකොට මේ 9 5 බෙදීම 4ක් කියන්නේ 405ක් වගේ. හරිද? 9 බෙදීම කියන්නේ 405ක් වගේ. 9 5 බෙදීම 4 කියන්නේ. ඔයාලට මේ තේරුම් ගන්න කියන්නේ 405ක් වගේ ඉන්නේ අංශ වලින් ගත්තොත්. එතකොට ඉන්නේ කොහොමද මේක යන්දොත් දැන් ඔයාලට පේනවා මෙතන යන්දිද්දි දැන් අපි දන්න කීයට අඳින්න පුළුවන් 360යි වටේ තියෙන්නේ. මේකෙන් මම දා කරා වටේ ගණන් කරද්දී එතකොට මේ ඔයාලා දන්න මෙහෙන් ඉඳලා මෙහෙට කීයද 360ක් කියලා එන්නේ. දැන් අපිට කීයද 405ක් ගන්න ඕනේ. ඒක කොහොමද ගන්නෙ මේක? 405ක් ගන්නේ 360ක් ගියා. ඊට පස්සේ තව කීයක් යන්න ඕනද? 45ක් නේද? ඒ කියන්නේ මොකද්ද? 45ක් කියලා එන්න ඕනේ මෙතනින්. මෙතන 360ක් ගියා මෙහෙට කරකැවිලා. හරිද? හරිද? 360ක් ගිහිල්ලා කරකැවිලා ඊට පස්සේ ආයෙත් 45ක් එකතු වුණා නම් මෙතන එනවා. හරිද? ඔයාලට තේරෙනවනේ? පැහැදිලිව? ඒතර ඔයාලා එකපාරට 405 කියන අපිට ගන්න පුළුවන් තුන්සෙට මම එදා කරා මේක 720ක් කියලා ගත්තොත් මොකද්ද වෙන්නේ? 720ක් කියලා ගත්තොත් කියන්නේ වට දෙකක් කරගෙන කෙනෙක් කියන්නේ මෙතන. මෙතන ඉඳලා මෙහෙට වටයක් ආවම 360යි. ඊට පස්සේ ආයෙ වටයක් මෙහෙට පැත්තට මෙහෙට ගියාම කීයද? 720යි. ඒතර මෙතන මෙතෙන්ටම තමයි එන්නේ මේ පේලියට තමයි එන්නේ. ඒතර 45 ප්‍රශ්න තියෙනවා අහන්න ඕනේ. මම කරගෙන යනකොට තේරෙනවා ඇති කියලා හිතාගෙන. අවුල නැද්ද? තේරුම් නැද්ද කරගෙන ගියේ ස්පීඩ් වැඩිද නෑනේ. හරිද? ඒතර 45ක් කියලා එනවා. හරිද? ඒතකොට එන්නේ කීයද 45 කියලාම එන්නේ. හරිද? තේරුණාද ඔයාලට? ඒ කියන්නේ මෙතන කෙලින්ම ආන ගාස්. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නෑ. කෝණේ බලන්න ඕනෙත් නෑ. ඔයාලට කෙලින්ම මෙතන පළවෙනි එකේම එන්නේ කොඩඩ් එක. මේ කලින් කරපු ටිකක් කරේ හොඳේ. කරලා තියෙන මේ ටික. ඊට පස්සේ මම 45 කියලා එන්නේ. සෝරි. හරිනේ. එක වටයක් ගියානේ 360. දැන් ඔයාලා 460 කියන එක ලියන්න පුළුවන් 360 දාන 45 කියලා. හරිද? නැත්තම් එන්නේ කී දෙකක් 5නේ 360 කියන්නේ 5 5 දෙකක් 5. ඒ 45 කියලා එනවා. 45 කියන්නේ 5 බෙදීම 4. ඒ කියන්නේ මේ 5 බෙදීම 4. නැත්තම් අංශක 45. එතන එන්නේ කීයද දැන්? මේක අපිට අයින් කරන්න පුළුවන් කීයද? 9 5 බෙදීම 4 අයින් කරන්න පුළුවන් කීයද? දැන් කීයද එන්නේ? 16 මුල දෙවාරයක් cos 5 බෙදීම 4ක් කියලා ලියන්න පුළුවන්. 5 බෙදීම 4ක් කියලා එනවා. හරිනේ. ධන i මෙතනත් 45 නේ. sin 5 බෙදීම 4ක් කියලා ලියන්න පුළුවන්. හරි. දැන් මෙතෙන් නම් ගාන හදාගත්ත කියන ගාන හරි ඉතින් හොඳයි. ඊට පස්සේ මොකක්ද දෙන්නේ ඊට පස්සේ? 16 මුල 2 තව ගණන් ටිකක් කරලා තේරුම් නැත්තම් හිතන්න එපා ඉච්චර හරිනේ. එතන මොකක්ද දෙන්නේ මෙතන? cos 5 බෙදීම 4 කියන්නේ දැන් කීයද උත්තරේ? ඔයාලා දන්නේ කැර මුල 2 මෙතනනේ කීයද? ධන sin 5 බෙදීම කියන්නේ ඒකේ අර මුල 2යි. කොඩඩ් එක බලන්න ඕනේ නැහැ හේතුව පළවෙනි කොඩඩ් එකේම ආපු ඉඳ හරිනේ. මෙතනින් බලුවා නම් බලන්න වෙනවා. tan කොලෙත් කියලා මම එදා කරා මේ ටික හරිනේ. හරි. ඊට පස්සේ මෙතන 16 මුල 2ක් තියෙනවා. හරිනේ. හරි. දැන් මේකේ තාම අර අපිට ලියන්න කියන්නේ x ධන iy ෆෝම් එකේ ඉන්නේ ලියන්න ඕනේ අරක. තාම මේ විදිහට ඇවිල්ලා නැහැ නේද? මේක මොකක්ද දෙන්නේ? මෙතන i තියෙනවා. එතන මොකක්ද දෙන්නේ මෙතන මේ? මේකට මේක කැපිලා යනවානේ. දෙකෙම කැපෙනවා මෙතන නේ. එතන මොකක්ද දෙන්නේ උත්තරේ? එතන කැපුවොත් ස්පීඩ් වැඩි වගේ කරේ මේක කරපු හින්දා හොඳේ. මේ කලින් මේ ටික කරා හින්දා ඉතින් හිතන්න එපා කාටද තේරෙන්නේ නැති වුණත් කෙනෙකුට. ඊට පස්සේ මොකක්ද 16 කැපිලා ගියාම මොකක්ද 16 කියලා එනවද? ධන 16ක් i කියලා එනවා. හරිනේ දෙකේ උත්තරේට තියෙන්නේ. හරි ඔය 16 ධන 16ක් i කියලා එනවා. මේකෙත් තියෙනවා ඒක මම කරගෙන ගියේ හරිනේ. ඔයාලා ආයෙත් ඔච්චර බලන්න තේරුම් ගන්න. මේ 2යි 5 ධන 5 බෙදීම අතර කියනවා ගත්ත ඉතින් තියෙන්නේ. මෙතන තේරෙන ටිකක් කියනවා නම් අහන්න මේ තැන තේරුම් නැහැ කියලා චුට්ටක් කරන i කරන්නම් ඕන්න. චුට්ටක් කියනවාද ඒක? දැන් අපි අර ඉස්සෙල්ලා කරපු එකේ දැන් ඔයාලට ඕනි බලයක් තිබ්බොත් මෙතන cos 1 cos θ ධන i sin θ කියලා දැන් මෙතන හිතන්නකෝ අපිට කම්ප්ලෙක්ස් නම්බර්ස් එක විතරයි මේක කරන්න පුළුවන් හොඳේ 1 ධන 3ක් i කියලා තිබ්බ කියලා ලියන්නකෝ 100 වෙනි බලය තිබ්බ කියලා හිතන්නකෝ ඔයාලා මෙතන දැන් ලියන්න බෑනේ එකපාරට අපිට දැන් 100 වෙනි බලයක් හදාගෙන යන්න බෑනේ එතකොට ඩීමෝවි තියරම් එක පාවිච්චි කරන්න ඕනේ ඩීමෝවි තියරම් එක පාවිච්චි කරන්න නම් මේ r වාරයක් cos θ ධන i sin θ වලට ආජ කරගෙන එතනින් තමයි හදාගෙන ඒකෙන් ආජ කරගෙන කෝණයගෙන් හදාගෙන තමයි මේක හදාගන්න පුළුවන් අපිට ඒක තමයි මේ කරේ. මේ එන්නනි බල ඕනි ගණන් තියෙනවා. හරිද? මෙතන තේරෙනවද කියන්නේ චුට්ටක්? තේරෙන්නේ නැත්නම් අරගෙන කියන්න.
තේරුණා නැද්ද ඒක? මම අතන ගණන් තියනවා තව අර ටියුටෝරියල් එක කරද්දි තේරෙයි හරිනේ. ඇත්තටම හිතන්න එපා මම මෙතන මේක තියෙන කරේ හරි. හරි. අපොඩ මම හිමින් කරන්න ඉතින් හරි. හරි. හරි මෙතන තව ටිකක් තියෙනවා මෙතන මේ ඔයිල ෆෝමියුලාස් කියලා කියනවාද මම ඔයිල කියලා කිව්වේ එදා රතන් දිග අපේ එකේදී කරේද ඒකේදී. මෙතන ඒ කියන්නේ මොකද්ද ඔයාලට පුළුවන් මෙතන මේවා ඉතින් හිතන්න එපා හොඳයි මේ ඒ තියෙන විදිහ මතක තියාගන්න. අයි තීටා කියන එක තියෙනවා ලියන්න පුළුවන් මොකද්ද? මෙතන එන කෝණේ ලියලා මෙතනින් cos තීටා කියලා ලියලා එතන කෝණයාගේ cos තීටා කියලා අර සංකීර්ණ සංඛ්‍යාවකින් අයි sin තීටා කියලා ලියන්නේ ඉතින්. i එකත් එක්ක sin තීටා කියලා ලියන්න. ඒක එච්චරයි ඉන්නේ හරිනේ. ei sin තීටා කියන එක තමයි මේ ලියලා තියෙන්නේ cos තීටා දන්න i sin තීටා කියන එකම තමයි. ඒක එච්චර එක නෝට් එකේ දින එක හිතන්න එපා එච්චර හරි. මෙතෙන්දිත් අර විදිහට තමයි. ඔයාලා දන්නවා ei alpha දන ei beta කියන එක ඔයාලා ලියන්න පුළුවන්. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් මෙහෙම තියෙනවා. දෙකේ ඔයාලා දන්නවා x වල වර්ගය කියලා ලිව්වොත් ඔයාලා x වල වර්ගය වැඩි කිරීම x වල වර්ගය කියලා ලිව්වොත් ඔයාලා මොකද කරන්න ලියන්නේ? x වල පාද දෙක සමානින්ද බල දෙක එකතු කරන්න දෙක දාන දෙක කියලා ලියනවා. එතකොට කීයද? x වල 4 වෙනි බලය. මේකෙත් කරන්නේ එහෙමයි. මොකද්ද නේ e වල i alpha නේ තියෙන්නේ. දෙකේම e වල i alpha දෙකේම එක දින e වල i beta. හරිද? ඔයාලට පේනවා මෙතන දෙකේම පාද සමාන හින්දා ඔයාලා පුළුවන් කොහොමද ලියන්නේ? e කියන එක පොත් අරගෙන මෙතන ලියනවා i alpha ධන i beta කියලා ලියන්න පුළුවන්. හරිද? ඉතින් මුකුත් කරලා නැහැ e වල i ලා i කියන එක ඊට නම් තියෙනවා. ඊට පස්සේ alpha ධන beta කියලා ලියලා දෙනවා පිටින්. හරි? වෙනසක් වෙන්නේ නැහැ. හරිනේ? හරි. ඒ පළවෙනි එකට කරලා තියෙන එක චුට්ටක් බලලා මතක තියාගන්න ඕනේ එකක් දාන්න ඕනේ නැත්නම් හරිනේ? හරි. ඊට පස්සේ try to prove this එක ඕනේ කරන්න හරිනේ? මම ගණන් ටික හදලා තව පැහැදිලි කරගෙන යන්න ඊට අවුලක් කරගන්න එපා කට්ටිය තේරෙන කට්ටිය. මෙතන මේ බෙදීමක් කියන එක ඔයාලා දන්නවා මෙහෙම තිබ්බොත් ඔයාලා මොකද කරන්නේ? x වල 4 තිබ්බා x වල 2 තිබ්බා කියලා හිතන්නකෝ. ඔයාලා කපනවා කියලා කරන්නේ මොකද? ඇත්තටම කරන්නේ මොකද? x වල 4 කියලා තිබිලා x වල වර්ගෙ වෙන උඩට අරන් යනවා. ඍණ 2 කියලා අරන් යනවා. එතන මොකක්ද වෙන්නේ? x වල 4 ඍණ 2 කියලා ගන්න. එතන මොකක්ද වෙන්නේ? උත්තරේ x වල 2යි කියලා එනවා. ඒකම තමයි මෙතන කරන්නේ. මෙතන මේකත් උඩට අරන් යනවා. මොකක්ද? e වල i alpha කියන එකක් තියෙනවම යටට තියෙන මේක අරන් යනවා කොහමද? e වල ඍණ i beta කියලා අරන් යනවා. අර දෙකම අර විදිහට මොකද කරනවා? e වල i alpha ඍණ i beta කියලා එනවා. හරිද? beta දිනනද? සමානයි. ඉතින් ඒකෙත් අර විදිහටම e වල මම ගන්නවා i කියන එක එළියට ගන්න. ඊට පස්සේ මොකද alpha දාන්න alpha ඍණ beta කියලා එනවා. හරි? ඒක විදිහම තමයි මේක නිකන් මතක තියාගන්න බලලා හරිනේ. එච්චර අවුලක් වෙන්නේ නැහැ. හරි. හරි. ඊට පස්සේ දැන් මෙතන අරකට යන විදිහම තමයි යන්නේ. මෙතන අරකට යන්නේ නෙමෙයි. e වල i theta කියන එක ලියන්න පුළුවන්. ඔයාලා අර දාන්නේ අපි ලියන්නේ එහෙම x වල වර්ග කියලා ලියපිලා 3 කියලා තිබ්බොත් මොකද ලියන්නේ? අපි මේක x වල 2 වැඩි කිරීම 3 කියලා ලියනවා. ඒ කියන්නේ x වල 6ක් කියලා ලියන්නේ. ඒ වගේම තමයි මේකෙත් කරලා තියෙන්නේ මේ. x වල in කියලා තිබ්බොත් ඒක x e වල in theta කියලා ලියන්න පුළුවන්. හරිද? අර ඩීමෝයි නොටේෂන් එක තමයි මෙතන දෙක දාලා තියෙන්නේ. හරිද? e වල කතන්දරේ. හරිද? මේක චුට්ටක් මේක ගණන් නම් දීලා තිබුණේ නැහැ. දෙයිත් දන්නේ නැහැ. චුට්ටක් මේක චුට්ටක් මතක තියාගන්න මේක තීරීම. e වල i alpha දාන එක කියන එක සමාන එක කියන එක චුට්ටක් ඕන දැන් බලන්න පුළුවන් නේ. හින්දා උලක් කියන්නේ නැහැ. අදිසිය ඇහුවොත් මේක මතක තියාගන්න එක දැන් 1 කියලාද? මෙතනදී මාපාංක e වල i theta කියන එකේ මාපාංකය ඇහුවොත් මොකක් හරි සමානයි 1 කියන එක මතක තියාගන්න. හරිද? මේක තියෙනින්ද බවුලක් කියන්නේ ඔයාලා බලන්න පුළුවන් නේද? ඔන්ලයින් එක්සෑම් තියෙනින්ද හරිනේ? හරි. ඔයාලා මේ විදිහ බම් පැහැදිලි කරලා හරි. හරි එතන හරි. හරි එතන ඒක දැන් තේරෙන්නේ මෙතන මේ සාමාන්‍ය මම කරගෙන ගියා වේගෙන් ඒ කරගෙන ගියා මට ගණන් ටික හදන්න. අතට තේරෙයි ඔයාලට හරිනේ? හරි. මෙතන දෙන තියෙන අවුලක් තියෙනවා නම් කියන්න. මට මේ ටික තේරුන්නේ නැහැ කරද්දි අවුලක් තියෙනවා නම් කියන්න. මැසේජ් එක දාන්න අවුලක් නැහැ. තාම පැහැදිලි කරන්න තැන තියෙනවා කියන්න. හරිද? කියන්න පැහැදිලි මම මේ ගණන් ටික හදන්න ගන්න අතර ඔයාලට තේරෙයි ගණන් ටික හදන්න දී තාම. හරිද? අවුලක් නැද්ද? හරි දැන් ගණන් ටික හදන්න හිමීට ගණන් ටික හදද්දි බලාගෙන හදනකොට හරිද? හරි. දැන් අපිට කියනවා දැන් මෙතන කියනවා දැන් මොකද z කියලා දීලා තියෙනවා. ඒක express the express each of the following complex numbers in z in polar form. polar form එක කියලා කියන්නේ මොකද්ද? අර polar form එක කියලා කියන්නේ අර කෝණයගේ එන්නේ මෙන්න මේ විදිහට. කෝණයගත් එක්ක එන විදිහට හදන්න ඕනේ. හරිනේ? පැහැදිලිනේ? හරි. ඒක හදාගන්න ඔයාලා ඉස්සෙල්ලාම මොකද කරන්න ඕනේ? මෙතන සංඛ්‍යාව තියෙන ඉස්සෙල්ලා පළවෙනි ගාන ගත්තොත් බලා ගන්න ඉස්සෙල්ලාම දැන් දැක ගමන් ඔයාලා කරන්න ඕනේ z සමානයි 1 දන i කියන එක තියෙනවා. හරිනේ? හරිද? ඔයාලා මොකද කරන්න ඕනේ ඉස්සෙල්ලාම මෙතන r කියන එක හොයාගන්න ඕනේ. මෙතන මේ ෆෝම් එකෙන් ලියන්නේ. r කියන එක ඔයාලා හොයන්නේ කොහොමද දන්නවද? මෙතන xy විදිහට නෙමෙයි තියෙන්නේ. හරිද? ඔයාලා r කියන එක හොයාගන්න පුළුවන්. ඔයාලා දන්නවා x වර්ගය ධන කලින් වීඩියෝ කරා මේ ටික හොඳේ. s ධන y වර්ගය වර්ගමූලය ගත්තාම r කියන එක හොයන්න පුළුවන්. r සමානයි. ඒතර x වල කියන මෙතන 1 තියෙන්නේ. මෙතන y වල තියෙන i කියන්නේ එතන i වල ඉස්සරහ තියෙන 1යි තියෙන්නේ. මොකුත් දෙයක්ම නැහැ කියන්නේ 1 තියෙන්නේ. ධන 1 වර්ගය ධන 1 වර්ගයේ වර්ගමූල කියලා ගන්න පුළුවන්. ඒතර r කියන්නේ කීයද? ඒතර මෙතන එන්නේ කීයද? 1 වර්ගය ධන 1 කියන්නේ 2නේ. වර්ගමූල 2 කියලා එනවා. හරිද? අර කලින් මම කරපු එකම තමයි. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? දැන් r හොයාගත්තන 2යි කියලා. ඒක ඉස්සෙල්ලාම හොයාගන්න r කියන එක හරිනේ.
r කියන එක හොයාගෙන ඒක දෙපැත්තම r සමාන මූල 2 කියලා ඉන්නේ. හරිද? හරි. ඔයාලා මේ සංකීර්ණ සංඛ්‍යාව සම්පූර්ණ බෙදන්න වර්ගමූල දෙකෙන් බෙදලා වැඩි කරන්න ආයේ මූල දෙකෙන්. ඒක තීරිය ඒ විදිහටම කරන්න. ඒතර අවුලක් එන්නේ නැහැ ඔයාලට. පැහැදිලිද? ඊට පස්සේ මොකද කරන්නේ? මූල දෙක කියන එක පිටින් තියාගෙන අරක වෙන වෙනම බෙදන්න. එක බෙදීම මූල දෙක කියලා ගන්න. හරිද? i මූල දෙක කියලා ගන්න. අවුලක් එන්නේ නැහැ නේ. හරිනේ. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ දැන් මෙතන මොකද කරන්නේ? ඔයාලා දන්නවා මම ඊට පස්සේ බලන්න දැන් මම ඉතින් බලන්න ඉදත් කිව්වා මේ බලන විදිහ. ඉස්සෙල්ලාම බලන්න මෙතන තියෙන මෙතන cos θ නේ. මෙතන cos θ වල කෝණ ලගයක් එන්න ඕනේ. මෙතන ඉන්න ඕනේ මොකද්ද? i'ත් එක්ක යන හැම වෙලේම sin θ වල ලගයක්. හරිද? ඒතර ඔයාලා බලන්න එකයට මූල දෙකේ ඉන්නේ cos θ වලට ඉන්නේ එකයට මූල දෙක, sin θ වලට එකයට මූල දෙකේ ඉන්නේ මොකේද කියලා. අගේ මොකක්ද කියලා කොහොනේ. ඔයාලා දන්නවා අංශක 45 තියෙන දෙකයට මූල දෙකේ ඉන්නේ දෙකේම. sin 45 දෙකයට මූල දෙක එනවා, cos 45 දෙකයට මූල දෙක එනවා. ඔයාලට පුළුවන් කෙලින්ම ලියන්න මූල දෙක වාරයක්. කෙලින් මොකක්ද දෙන්නේ මෙතන? cos 45 කියලා ලියන්න පුළුවන් ඔයාලට මෙතන. නැත්තම් 5 බෙදීම 4 ධන i sin 5 බෙදීම 4 කියලා ලියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔන්න 5 බෙදීම 5 වලින් ලියන්න ඕනේ මම මෙතන ලිවි කෝණේ කියලා මොකද cos 5 බෙදීම 4 කියලා ලියන්න. ධන i sin 5 බෙදීම 4. පැහැදිලි නේද? හරි. ඒකේ කෝණයක් බලන්න ඕනේ නැහැ. පළවෙනි කොඩඩ් එකේ තිබිච්චින් තමයි 5 බෙදීම 4 කියන පළවෙනි කොඩඩ් එකේ තිබ්බේ. ඒ හින්දා ඒක අවුලක් වුන්නේ නැහැ. හරිනේ. හරි. පැහැදිලි නේද? මේක තේන්න දෙයක් කියනවා කියන්නේ මේක තේන්න තු ඉස්සරහට යන්න බෑ. මට කියන්න මම හදන අයිතු ටික අයි පැහැදිලි කරන්න. කලින් කරා මේ කරපු එකේ ඉඳලා මම කරගෙන ගියේ. ඒ ටික බලලා නැති කෙනෙකුට නම් තේරෙන්නේ නැති එක පාටම. කියන්න මට කියන්න. කියන්න මට කියන්න. හරිද? මට අවුලක් නැද ඔයාලට? තේරෙනවද ඒක පාටම? කියන්න මම ආයි කරන්නේ නැත්නම් වල අපරාධ මම කරන එක කියන්න. තේරුණාද? හරිද? ලොකු මේකක් නැහැනේ. හරිනේ. හරි. ඊළඟ එක හරිනේ. බලාගන්න ආයසරයක්. ඊට පස්සේ ආයසරයක් මම මොකද්ද කිව්වේ? මෙතන අර විදිහම යන්නේ මේ පෝලා ෆෝම් එක කියලා කියන්නේ මේක මතක තියාගන්න. ඒක හරිනේ. කම්ප්ලෙක්ස් නම්බර් එක පෝලා ෆෝම් එකට හරවන්න කියන්නේ මෙන්න මේ විදිහට ලියන්න කියලා කියන්නේ. හරිද? ඔයාලා මෙතනදී තියොත් මේ තියරිත් ආවන බලන්න තියරි දෙකක් තියෙනවාද මතක නැති කෙනෙක් ඉන්නවා නම්. මෙතන පෝලා ෆෝම් එකට හරවන එකේදී මේක එක්ස්ප්‍රෙස් ද ෆෝලා ෆෝම් කියලා කියන්නේ අර විදිහට අරගෙන හදලා ඔයාලා ලියන්න ඕන අර විදිහට. එතකොට තමයි ෆෝලා ෆෝම් එක එන්නේ. හරිනේ? මේ අපි මේ විදිහට හදාගත්තා කලින් හදුවා මේ ගණන් ටික කරා කලින් ගිහින් හොඳ වීඩියෝ ටික හරිනේ. හරි. හරිනේ. හරි. ඊට පස්සේ ඊළඟ ගාන මෙතන මේ ගාන. මේ ගාන හදද්දී පරිස්සමෙන් හදන්නද මේ ගාන බලන්න. මෙතන මොකද ඉස්සරට සමාන එක ඍණ එක දන i කියලා තියෙන. හරිද? හරි. මම මේක r හොයා ගන්න ඕනේ ඉස්සෙල්ලා. මොකද r හොයා ගන්න එපා ඉස්සෙල්ලා. r හොයා ගන්නකොට දාන්න මොකද මම කිව්වේ x වර්ග දන y වර්ගය කියලා ගන්න ඕනේ. හරි වර්ගමූල ගන්න ඕනේ. ඒතර වර්ගමූල කියන්නේ මෙතන x කියන්නේ මෙතන x මෙතන y. ඉතින් මොකක්ද දෙන්නේ? ඍණ එකේ වර්ගය ඍණ එකේ සම්පූර්ණ වර්ගයක් ධන එකේ වර්ගයක් කියලා අරගන්නවා සම්පූර්ණ r සමානයි කියලා ගන්න. එතන අර කියන්නේ තාර කියන්නේ මේකෙත් දෙකම තමයි එන්නේ. හරිද? r කියන්නේ වර්ගමූල 2 කියලා එනවා. හරි වෙනසක් වෙන්නේ නැහැ. හරි. r කියන්නේ වර්ගමූල 2යි. ඍණත් එක්ක ගණිත පරිසං වෙන මෙතන වෙනස් වෙන හින්දා r සමාන වර්ගමූල 2 කියලා එනවා. හරි. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? දැන් මං කිව්වා දෙකම මේ සංකීර්ණ සංඛ්‍යා ඊට පස්සේ බෙදන්න. එන r වලින් බෙදන්න දෙක. වර්ගමූල 2 කියලා දෙක වැඩි කරලා දෙකෙම බෙදන්නත් ඕනේ. ඇයි මොකද නැත්තම් වරදිනවනේ ගන්න. හරිනේ? හරි. ඒක මතක තියාගෙන ඒ විදිහට කරනවා කියලා. මෙහෙම කරන්න. දැන් ආයෙත් මොකද වර්ගමූල 2 කියලා ගත්තා. ඊට පස්සේ ඍණ එක බෙදීම මෙහෙම බෙදනවා ආයි. මෙහෙම දාලා බලන්න i වාරයක් එකයට වර්ගමූල 2 කියලා එනවා. හරිද? හරි. දැන් පරිස්සම් වෙන්න දැන් කතන්දර ඍණ එකක් තියෙනවා. දැන් i එකයට මූල 2 කියලා එකක් තියෙනවා. හරිද? හරි. අරක වගේ නෙමෙයි හරිද? ඔයාලා දන්නවා මේකෙදිත් ඔයාලා දන්නවා දැන් මෙතන ප්‍රශ්නේ වෙන්නේ මේකෙදිත් ඔයාලා දන්නවා මේ එකට මුල දෙකේ ඉන්නෙත් එක cos වලයි sin වල දෙකේම එකට මුල දෙකේ ඉන්නේ අංශක 45 දී. නේ? ඒ කියන්නේ නැත්තම් 5 බෙදීම 4 තමයි දෙකේම එකට මුල දෙකේ ඉන්නේ. අනිවාර්යෙන් cos 5 බෙදීම 4 sin 5 බෙදීම 4 එන්නේ. හැබැයි දැන් මේකේ ප්‍රශ්නක් තියෙනවා ඍණ කියලා එකක් තියෙනවා. එතකොට දැන් කොඩ්ඩට් එක බලන්න ඕනේ ඔයාලා. කොඩ්ඩට් එක බලනකොට දැන් මොකද කරන්නේ? ඉස්සෙල්ලා මෙතෙන්දී ඔයාලා ඇඳ ගන්න අර විදිහට. හරිද? හරි. දැන් බලන්න දැන් මම දැන් ඔයාලට කිව්වා එදා පළවෙනි එකේදී ඔක්කොම ධන වෙනවා. දෙවෙනි එකේදී sin ධන වෙනවා. තුන්වෙනි එකේදී tan ධන වෙනවා. හතරවෙනි එකේදී cos ධන වෙනවා. ඕල්සෙන් තෝමස් කොලේජ් කියලා මම එදා කරේ. හරිද? ඔය කතන්දරේ තමයි. ඊට පස්සේ දැන් බලන්න ඍණ කියලා කියන්නේ. හරිද? මෙතන cos θ මෙතන sin එන්න sorry sin කියලා ලියලා නැහැ. sin θ වෙනවා sin. හරිද? හරි. එතකොට බලන්න cos θ වල කෝණයගේ ඍණ වෙන්න ඕනි. sin θ වලගේ ධන වෙන්න ඕනි. එහෙම වෙන්නේ කොහේද? sin θ ධන වෙන්නේ මේකේ.
දෙවෙනි කොඩ්ඩඩ් එකකින්. ඒතර cos theta ඍණ වෙන්නේ මේක. ඒක අනිවාර්යෙන් මේක මෙහෙන් එන්න ඕනි. හරිද? මං ගෝ එදා මේක කරද්දී දැන් ඔයාලට 5 බෙදීම 4 නේ කෝණේ. කෝණේ 5 බෙදීම 4 නේ. මේ කොඩ්ඩඩ් එකනේ මං ගෝ මේ පැත්තෙන් ගන්න කියලා 5 බෙදීම 4 කියන එක මේ පැත්තෙන් ගන්න කියලා. ලේසි කියලා ගන්නකොට. නැත්තම් ඔයාලා ඉර වෙනවා කියලා. හරිද? දැන් අපිට ඕනේ කෝණේ මොකද්ද? මෙන්න මේ කෝණේ හොයාගන්න ඕනේ. හරිද? මේ කෝණේ අපි හොයාගන්න ඕනේ. ඒතකොට මොකද්ද අපි කරන්නේ? එතන ඔයාලා මෙතනදී සම්පූර්ණ දිග කීයද? සම්පූර්ණ කෝණේ 5. මේ 180 නේ 180 නේ 5 කියලා කියන්නේ. එතන මොකද්දනේ? 5 වලින් තමයි අඩු වෙන්න ඕනේ. 5 බෙදීම 4. එතන කීයද? පොදු පදයක් ගත්තා 4ක් කියලා. මෙතන වැඩි කරාම 4ක් 5 වෙනවා. වැරදුන මට කියන්න චුට්ටක් හොඳ 4ක් 5 කියලා එනවා. එතන කීයද? මේ දැන් සුළු කරගත්තාම මේක කීයද? 4ක් 5 වලින් 5 ගියාම කීයද? 3ක් 5 බෙදීම 3ක්. නැත්තම් 45 තියෙන්නේ. 180 45 ගියාම කීයද? 135යි. 135 නැත්නම් 90 දන 45 වෙන්නේ. හරි. මෙතන වල තියෙනවා 45 මෙතන 45 හරි. නැත්නම් 3යි 5 බෙදීම 4 4 4 3යි බෙදීම 4ක් කියලා ඉන්නේ. සෝරි. හරි. ඒක සුළු කරලා ගන්න තියෙනවා. ඒතකොට දැන් කීයද? දැන් වෙන කෝණයක් ගේන්නේ කීයද? මූල දෙක වාරයක්. දැන් cos වලට අර කෝණට අගේ දාන්න 5 බෙදීම 4 නෙමෙයි එන්නේ. ඒ හේතුව මෙතන තමයි 5 බෙදීම 4 එන්නේ. දැන් කොඩ්ඩඩ් එක මෙතෙන්ට ගියා. අයි මෙතන ඍණ වෙච්ච හින්දා. හරි. ඒතකොට එන්න මොකද? දැන් cos 3යි 5 බෙදීම 4යි. මම කලින් කරා මේ ටික හොඳයි. 4යි ධන i sin 3ක් 5 බෙදීම 4යි. පැහැදිලිද? ඔන්න ඔක තමයි මේකේ ෆෝලා ෆෝම් එක කියන එක හොයාගන්න තියෙන්නේ. දැන් ඔයාලා නිකම් 5 බෙදීම 4 කියලා ඉබුණා වැරදි. මෙතන මොකද ඍණ තියෙනවනේ. මේක එක බලන්න කොඩ්ඩඩ් එක. මෙතන ඒ බලුවේ cos theta වලගේ ඍණ වෙන්නත් ඕනි, sin theta වල ධන වෙන්නත් ඕනි. අගේ දෙකම ධන වෙන්නේ මේ කොඩ්ඩඩ් එකේ. දෙවෙනි කොඩ්ඩඩ් එකේ. ඒකින් තමයි එතෙන්දි මම 5 බෙදීම 4 කියන එක මේ කෝණේ එනවා වගේ. ඒකෙන් අරගෙන මොකේ දෙන්නේ කියලා බලන්න සම්පූර්ණ කෝණේ ගන්න ඕනේ. 3 5 බෙදීම 4ක් කියලා දැම්මේ. මේක තේරෙන්න තියෙන කෙනා කියන ආයතරයක් කියා දෙන්න. මේක තේරෙන්න නැත්නම් ගණන් හදන්න බෑ ඊටු ටික. හරිද මේක තේරෙනවද? තේරෙන්නේ නැද්ද කරන්නේ ඒවා? හරිද? අවුල්ද වැඩි? මේ කෝණ ගන්න එක මම කරානේ කලින් හොඳටම තව අසරක් කරන්නද කෝණ ගන්න සීන් කියන්න ඕන කරන්න ඕන කියන අයිතර මම කරන්න මතක නැත්නම් ආයෙ කරන්න ඕනේ දී. චුට්ටක් කියනවා මැසේජ් එකක් දෙවර දානවද? කාටවත් තේරුණාද? හරි නැද්ද? හරිද බයිලා කියන්න තේනවා. වරක කතා කරන්නේ නැද්ද කියන්නේ කතා කරන්නේ නැද්ද? හරි. හරි ඔන්න බලන්න ඊට පස්සේ මෙතනදී එක්සෑම් පේපර් එකේම කරන්න දැන් ඔයාලා කොපි කරගන්න දැනගෙන තියෙන්න එපා ඔයාලා මොනවද ලියද්ද දන්න ඊට පස්සේ මේ බලා ගන්න හරිද උඩකට දැනගෙන ඉන්න මේ ටික තියෙනවා කියලා හරි මෙන්න මේ ගාන කරනකොට මේකෙත් මොකද කරන්න ඕනේ ඉස්සෙල්ලාම අර විදිහට ලියන්න එපා ඒකේ r හොයා ගන්නවා r හොයාගන්නේ කොහොමද x වර්ගය දාන්න ඉතින් එකම යන්නේ හොඳේ දාන්න y වර්ගයේ වර්ගමූලය ගන්න මෙතන xy කියලා ඉන්නේ මෙතන x මෙතන y ඔයාලට පේනවා මෙතන දැන් කියන්නේ මොකද්ද x වල තියෙන 3 වර්ගමූල 3 වර්ගමූල 3 තමයි වර්ගය ගන්න තියෙන්නේ හරිද ඊට පස්සේ මෙතන ඍණ මෙතන තියෙන්නේ මොකද්ද i වල තියෙන ඉස්සරහ ඍණ 1 මොකද i වල ගන්න එක ඍණ 1 තියෙන දාන ඍණ 1 වර්ගය ඍණ 1 වර්ගයේ වර්ගමූල කියලා ගන්න තියෙන හරිද මේ r හොයාගන්න එක කරන්න ඉස්සෙල්ලාම හරිද හරි r කියන එක හත්තා ඊට පස්සේ මොකක්ද දෙන්නේ මෙතන ඔයාලා දන්න වර්ගමූල 3 වර්ගය කියන්නේ මොකද්ද වර්ගමූල 3 දෙකකින් වර්ගමූල 3 කියලාම එන්න ඕනේ. ඒතර කීයද එන්නේ? ඒතර 3යි කියලා එන්නේ. මෙතන ඇතුලේ 3යි කියලා එනවා. මෙතන ඍණ 1 වර්ගයේ 1යි කියලා එනවා. එතන වර්ගමූල 1 කියලා එනවා. ඔහොම. ඒක මොකක්ද එන්නේ? r සමානයි 3යි දන 1යි කියන්නේ කියලා 4යි. වර්ගමූල 4 කියලා එනවා. ඒතර උත්තරේ r සමානයි 2යි කියලා එනවා. උත්තරේට. කියන්නේ වර්ගමූල 4 උත්තරේ 2යි කියලා එනවා. හරිනේ. ඒතර r 2යි කියලා අපිට හොයාගන්න පුළුවන් ඒක. r හොයාගත්ත 2යි කියලා. හරිනේ. හරි. එකම මෙතඩ් එක යන්නේ කටපාඩම් කරලා තියාගත්තත් අවුලක් නැහැ. ඉතින් නැත්තම් අවුලකුත් නැහැ. හරි. r සමානයි 2යි කියලා ආවා. හරි. හරි මම ඊට පස්සේ මොකද්ද කිව්වේ? ආපු ගමන් මන්ද කිව්වේ වැඩි කරලායි උඩයට බෙදලා වැඩි කරලා ගත්තාම සංඛ්‍යා සංඛ්‍යාව වැඩි කරන්න කියලා. මූල 3 දාන ඍණයි කියලා තියෙන්නේ. ඉස්සෙල්ලා මොකද ගන්න? r වැඩි කරන්න දෙකෙන් r වලින් වැඩි කරන්න. ඊට පස්සේ ආය යටත් දෙකෙන් වැඩි කරන්න. කැපිලා යනවනේ. දැන් සංඛ්‍යා සංඛ්‍යාව අවුලක් නැහැ. ඉස්සර සමානයි කොහොම එන්නේ. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? ඉස්සර සමාන ආයතරය මම ගිහුවා 2 කියලා ලියලා මේක ලියන මූල 3 බෙදීම 2 කියලා වෙනම ලියනවා. ඍණ i නේ තියෙන්නේ මෙතන. මම කියලා ලියනවා i කියලා ලියලා මෙතන එක බෙදීම භාගයක් කියලා ලියනවා. හරිනේ. ඒක වෙනම කඩලා ලියුවාට පේන වෙනම ලියන්න පුළුවන් මෙතන. හරිනේ. හරි. දැන් අර විදිහම තමයි ආයෙ බලන්න තියෙන්නේ ඔයාලට. වෙනස් මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. මොකද ඉස්සෙල්ලා බලන්න මූලද එතන cos theta වලගයක් තියෙන මෙතන. මෙතන තියෙන sin theta වලගයක්. හරිද? හරි. ඔයාලා දන්නවා මෙතනින් මම ආයෙ කොඩ්ඩඩ් එක අඳිනකොට අඳිනවා නම් ඔහොම. හරිද?
මං කියන එක යන්නේ කැඩි කැඩි යන්නේ නැහනේ. හරි. මෙතනදී ඔයාලා බලන්න sin θ දැන් මෙතන බලන්න ධන තිබිච්ච ඉඳ ප්‍රශ්නයක් උන්නේ නැහැ. මෙතන දැන් ඍණ තියෙන ඉඳ ප්‍රශ්නයක් එනවා. හරිද? හරි ඍණ බලන්න වෙනවා අපිට. දැන් මූල තුන බෙදීම දෙක cos θ වලගේ මූල තුන බෙදීම දෙකයි sin θ වල මූල තුන බෙදීම දෙකයි භාගයයි එන්නේ මොකේද? ඔයාලා දන්න cos θ වල භාගය එන්නේ කීයද අංශක? මූල තුන බෙදීම දෙකේ අංශක 30 දී. හරිද? sin θ තමයි මෙතන භාගය එන්නේ. හරිද? ඒතර ඔයාලා දන්න මෙතන කෝණය ඉන්නවනේ අනිවාර්යෙන් 30. sin cos θ මූල තුන බෙදීම දෙකයි sin θත් මූල තුන බෙදීම මේ sin cos 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 θ මූල තුන බෙදීම දෙකයි sin θ භාගයයි. හරිනේ? මේ දෙක තමයි මෙතන. නැත්තම් පයි බෙදීම කීයද? පයි බෙදීම 6ක්. පයි වලින් ගත්තොත් හරිනේ. ඒතර ඔයාලා ඉස්සල්ලාම මේක ඩිලීට් කරගන්න. හැබැයි ඩිලීට් කරගෙන ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒක ගත්තට හරියන්නේ නැහැ දැන්. ඔයාලා දන්න මේක බලන්න රින් ලකුණක් තියෙනවා. ඒතර cos θ වලගේ මම කොහොමද මෙතන ඕල් මෙතන හැදෙන්නේ නැහැ නේ. මෙතනින් ගන්න. කොඩ් එකේ සෙටින් අන්දොත් කොහොම අන්දොත් හරිද? ඔයාලා දන්න මෙතන ඕල් මෙතන sin මෙතන tan දාන මෙතන cos දාන වෙන්නේ. හරිද? එතකොට මොකක්ද වෙන්නේ ඉස්සෙල්ලාම? cos වලගේ ධන වෙන්න ඕනි. sin වලගේ මොකක්ද වෙන්න ඕන? ඍණ වෙන්න ඕනි. එතකොට මොකක්ද වෙන්නේ? sin වලගේ ඍණ වෙන්නේ cos වලගේ ධන sin වලගේ කියන්නේ මොකද්ද? මේ කොඩ් එකේ ඍණ වෙන්න ඕනි. හරිද? මේ කොඩ් එකෙන් ඒක අවදිය තියෙනවනේ. ඒ cos වලගේ ධන වෙන්න එපා. cos වලට තියෙනගේ i වල තියෙන sin වලගේ තියෙන ඍණ තියෙන්නේ දැන්. එතකොට වෙන්න අනිවාර්යයෙන් මෙතන මේ විදිහට මෙතනින් එන්න ඕන. පැහැදිලිද? එතකොට මේක මෙන්න මේ කෝණය තමයි කෙලින්ම කීය දෙන්නේ. මෙතන අංශක 30ක් කියලා එන්නේ. හැබැයි ඔයාලට පේනවා මෙතන අංශක 30 ඉන්නේ මම මේ පැත්තට මැන්නින් තමයි අංශක 30 ඉන්නේ. මේ පැත්තෙන් ගත්තා. එතකොට ඍණ අංශක 30ක් ඉදිරියේ ඉන්නේ. ඒ කියන්නේ පල්ලෙහා පැත්තට නෙමෙයි ඉන්නේ මම එදා කරා. අනිත් පැත්තටමයි ඍණ කියලා එනවා. ඒතකොට ඒක මතක තියාගන්න කතන්දරේ පටල ගන්න එපා. පල්ලෙහා පැත්තට ගත්තද ඍණ කියලා ගන්න. හැබැයි මේ පැත්තේ මැන්නම් තමයි ධන විදියට මේ පැත්තටමයි ඉන්නේ. හරිනේ. මේ පැත්තට ගත්තම 330ක් කියලා තියෙන්නේ. හරිද? දැන් ඔයාලා කෙනෙක්ට මම එදා කරා අරකෙදී මේ පැත්තෙන් මැනලා 330 කියලා යන්නත් පුළුවන්. නැත්නම් මේ පැත්තෙන් මැනලා 30යි කියලා යන්නත් පුළුවන්. හරිද? හරිද? මෙහෙම ලියන්න පුළුවන් ඔයාලට. දැන් මෙහෙම දැන් මේකදී මම මෙහෙම ලියන්න ලේසි. මම බලාගන්න ඉන්නේ විදිය. දැන් එන්නේ කොහොමද එතන? දෙවාරයක් කියලා එනවා මෙතන. දෙවාරයක් කියලා එනවා. මොකක්ද ආවේ මෙතන? දැන් තියෙන්නේ කීයද? cos දැන් තීරණ වල තියෙන්නේ කීයද? 30. cos 30 කියන්නේ කීයද? 5 දෙදීම 6. 30 කියන අංශක 5 බෙදීම 6. හරි නේද? හරි. cos 5 බෙදීම 6ක් කියලා එනවා. හැබැයි ඔයාලට පේන මං කිව්වා මේක මොකද්දම ඉන්නේ? මේක ඍණ වෙනවා මෙතන අනිත් පැත්තට මයින් හින්දා. ඒක ඍණ ලකුණත් එක්ක දාන්න නැත්නම් වැරදි ගන්න. හරිද? ධන i sin හරිද? පස්සේ ධාන sin මොකක්ද දෙන්නේ? ඊට පස්සේ මෙතන මොකක්ද දෙන්නේ කොහොනේ? මේ පැත්තේ ඒකෙත් අර පැත්තට මයින් හින්දා ඒකෙත් මොකක්ද දෙන්නේ? ඍණ 5 බෙදීම 6ක් කියලා එන්න ඕනි කොහොනේ. අනිත් පැත්තට මයින් අනිවාර්යෙන් ඍණ දාන්න ඕනි. දැන් කෙනෙක්ට ලියන්න පුළුවන් අනිත් පැත්තට. දැන් මම මේ පැත්තේ මම ලියුවේ. දැන් 300 තියෙන්නේ. 330 කියන්නේ කීයද? සාමාන්‍ය 330ක් කියලා කියන්නේ 5 වලින් ගත්තොත් 5 වලින් අඩු කරලා 360න් 30ක් අඩු කරන්න බෑ. ඒ කියන්නේ කීයද? 5 වලින් ගත්තොත් අනිත් පැත්තෙන් ලිව්වොත් කෙනෙක් වැරදි නෑ හරිද? මේ පැත්තෙන් ලේසියට මම ලිව්වේ. මම ලිව්වොත් අනිත් පැත්තෙන් කීයද? 5 sorry 2 5 වලින් අඩු දෙකක් වටයක් කියන්නේ දෙකක් 5 නේ. දෙකක් 5 වලින් තමයි අඩු වෙන්න ඕනේ කීයද? 5 බෙදීම 6ක් කියන එක අඩු වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ මොකද පොදු පදයක් ගත්ත මෙතනදී කීයද? ගත්තම 12 5 ඍණ 5 කියලා එනවා. ඊට පස්සේ 6ක් කියලා එනවා. කීයද? 12 5 වෙන්නේ නැත 5 කියලා. 12 5 වලින් 5 කියන්නේ 11 5 බෙදීම 6ක් කියලා එන්න ඕනේ. ඒක නේද? 12 5 ගියා හරි 12යි 5 ගියාම 11 5 බෙදීම 6ක් කියලා මේ පැත්තෙන් ගත්තොත් එන්න ඕනේ. නැත්නම් අංශක 330ක් කියලා ලියන්න ඕනේ. ඍණ ලකුණු දාන්න නැත්තම්. ඊට වඩා ලේසියි මේ පැත්තෙන් ලියන්න ආයෙ දඟලන්න ඕනේ නැහැ කෙනෙක්ට. මෙතන ඍණ හැබැයි ඍණ කියලා මෙතන ඇතුලේ එන්න ඕනේ කොහොනේ. නැත්තම් වැරදි. පැහැදිලිද? තේරෙන නැති කෙනෙක් මම කියන්නේ ඒක. දැන් කවුරුත් කියන්නේ නැහැ. තේරෙනවා කියලා කියන්නේ. හරිද? කවුරුද තේරෙනවද දන්නේ නැහැ. කියන්න තේරෙන්නේ නැත්තම්. ඔය කේස් එක තේරෙනවා. දැන් කරා ගොඩක් කරා මම ඒකයි මේ එතන තව පැහැදිලි කරන්න ඕනේ මේක. කියන්න ඉතර. හරිද? හරිද? ඉන්නවද කට්ටිය? ඉන්නවද කියලා ඉන්නවා. ඩිස්ගාන කිව්වා. කොහොමද ID නම්බර එක හරිද? අර කවුරුද මැසේජ් දාන්න තේරෙනවද කියලා නැත්ද කියලා. මේ තේරෙන්නේ නැති යනක් තියෙනවද? ගත්ත විදිහ තේරෙන්නේ නැත්තම් කියන්නේ මේ තැන තේරුණා කියලා කියන අය පැහැදිලි කරන්න. තව දවස් 3 දින ආයෙත් පස්සේ වැඩක් නැහැ ඊට පස්සේ මේ ටික කියලා. කියන්න. හරිද? හේතු ඉස්සෙල්ලා මෙතන බලන්න මේක ලියාගත්තා. R හොයාගත්තා. R වලින් දෙපැත්ත උඩ යට දෙක වැඩි කරලා ලිව්වා. ඊට පස්සේ කෝණේ නාගේ හොයාගත්තා කීයෙන් දෙන්නේ කියලා. ඊට පස්සේ කෝණේ කොඩ්ඩට් එක හොයාගත්තා. කොඩ්ඩට් එක බලලා තියෙන විදිහට බලලා කෝණේ ලියාගත්තා. හරිද? පරිස්සමෙන් දෙකක් කරගෙන යන්න තියෙන්නේ. හරිද? හරි. මම හිතනවා තේරෙන්නේ නැති කියලා කියන්නේ නැහැ නේ. කියන්නේ මේ ලෙක්චර් නෙමෙයි. මේ කුප්පි හරිනේ. හරි. මම ක්ලියර් කරා මෙතන. හරි. ඊට පස්සේ මෙතනදී මේ ගාන කරන්න ගියොත් මේ ගාන බලා ගන්න කරනකොට
හරිද? මෙතනත් ඔයාලා ආයෙතරක් මෙතනත් හොයාගන්න. මෙතනත් වෙන්නේ මොකද්ද? මේක x මේක y. එතන මොකද r හොයන්නේ කොහොමද? x වර්ගය දාන y වර්ගය. ලේසි හොඳ එකම ටික කරන්න තියෙන්නේ. r සමාන දැන් මොකද්ද x වල තියෙන්නේ? sorry ඍණ 1 වර්ගය. දැන් y වල ඉස්සරහ මොකක්ද තියෙන්නේ y වලට? මූල 3 කියලා තියෙන ඍණ මූල 3. ඒ කියන්නේ ධන ඍණ මූල 3 වර්ගය. වර්ගමූල කියලා ගන්න. හරිද? හරි. අරකම තමයි එන්නේ මොකද්ද? 1 වර්ගය 1යි. හරිද? 1 වර්ගය කොහම ධනනේ 1 වර්ගය 1යි. අර කලින් එකම තමයි එන්නේ අනිත් පැත්තට. 1 වර්ගය 1යි. මෙතන මූල 3 වර්ග කියලා කියන්නේ ඍණ මූල 3 වර්ග කියන්නේ ඍණ 3 තලෙලා මූල 3 වැඩි කිරීම මූල 3 වෙන්නේ. ඍණ 1ත් වර්ගයේදී ධන වෙනවා. මූල 3 ටිකම කියන්නේ 3ක් කියලා එනවා. කීයද? වර්ගමූල r සමානයි 4 කියලා එනවා. කීයද? r සමානයි 2 කියලා එනවා. හරිනේ? ඒතර r උත්තරය වගේම තමයි දෙකම එන්නේ. හරිනේ? එකම තමයි එන්නේ. හරිනේ? හරි. ඊට පස්සේ එතනදී ඊට පස්සේ ටිකක් වෙලා බලාගද්දි මෙතනදී බලන්න මෙතනදී මෙතනදී හරිනේ ඊට පස්සේ මෙතනදී බලන්න මෙතනදී මොකක්ද වෙන්නේ මෙතන ඔයාලා මොකද කරන්නේ මේක r සමාන 2 කියලා ආවා දැන් මොකද කරන්නේ දැන් මොකද කරන්නේ සම්පූර්ණ දෙකම වැඩි කරනවා දෙකෙන් බෙදනවා හරිද ඒක ඒ විදිහම කරන්නේ අනිතර අවුලක් නැහැ මූල 3යි මොකක්ද දෙන්නේ සම්පූර්ණ එක දෙකෙන් බෙදන්න හරිද හරි ඊට පස්සේ මොකක්ද දෙන්නේ මේක මං කිව්වා 2 කියලා අපිට ගත්තා මොකක්ද ඍණ භාගය කියලා එනවා මෙතන ඊට මොකක්ද දෙන්නේ ඍණ මූල 3 බෙදීම 2 කියලා එනවා හරිද i කියලා එනවා හරිද හරි මේක තියාගන්න දෙන ඕන කෙනෙක්ට හරිනේ දැන් ඒක ඉතින් කරගන්න පුළුවන් පොඩි දෙයක් කරන්නේ හරි හරි මේ අන්තික තමයි කරගන්න අමාරු හරි ඊට පස්සේ ඉතින් චුට්ටම පහළට ගියොත් හරි ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා දැන් මොකක්ද අපි කරන්නේ ඉතලා බලන්න මෙතන තියෙන cos θ තියෙන්නේ හරිද මෙතන තියෙන sin θ හරිද ඒතර බලන්න කෝණයක් ඉස්සෙල්ලා බලන්න අගන කෝණයක් කීයද cos වලට භාගෙන්නත් ඕනේ කෝණෙට sin වලට මුලතම බෙදීම දෙකක් තියෙනවා ඔයාලා දන්නවා cos වලට භාගෙන්නේ කීයද cos අංශක 60 දී sin අංශක 60 දී තමයි මුල තුන බෙදීම දෙකක් එන්නේ කෝණයගේ. ඒතකොට ඒ කියන්නේ කීයද 5 බෙදීම 3 දී. එහෙනම් cos 5 බෙදීම 3 දී හරි cos අංශක 60 දී හරි තමයි භාගයක් එන්නේ. sin අංශක 60 දී හරි තමයි මම කියන්නේ 5 බෙදීම 3 දී තමයි අංශක තියෙන දෙකම එකම කෝණෙන් හින්දා තමයි අනිවාර්යෙන් එකක් අල්ලගත්තා අනිවාර්යෙන් අනික ඉන්න ඕනේ හැපැත්තේ. කෝණ දෙක දෙකක් කියලා බැරි හින්දා. ඒතකොට අනිවාර්යෙන් 5 බෙදීම 3 කියලා එන්න ඕනේ. එතන මෙතන කෝණෙන්න 5 බෙදීම 3. හරි කෝණේ හරි. දැන් අපි ඊට පස්සේ බලන්න ඕනේ මොකද්ද මෙතන? කොඩ්ඩඩ් එක බලා ගන්න. මොකද හේතුව වල තියෙනවා ඍණ ලකුණු දෙකක් තියෙනවා. හරිද? පැහැදිලි බලා ගන්න කරනකොට අල්ල ගන්න එපා. ඊපස්සේ මොකද්ද අපි කරන්නේ බලනකොට මෙතන එනවා all මෙතන ඔක්කොම දාන වෙනවා මෙතන sin දාන වෙනවා tan දාන වෙනවා මෙතන cos දාන වෙනවා හරිද දැන් ඔයාලට වෙනවා ඍණ cos වලගේ ඍණ sin වලගේ ඍණ ඔයාලා දන්න මෙතන sin වලගේ දාන මෙතන cos වලගේ දාන අනිවාර්යෙන් මෙතන tan විතරගේ ඍණ තියෙන්නේ එහෙනම් අනිවාර්යෙන් මෙතන කොඩ්ඩඩ් එකේ මේකේ තමයි එන්න ඕනේ අනිවාර්යෙන් ඕක පැහැදිලිද ආයතන අනිවාර්යෙන් මේකේ 5 බෙදීම 3 නේ මේක ඕනේ අනිවාර්යෙන් මම මේකට අල්ල ගන්න කියලා 5 බෙදීම 3 කියලා මෙතන දාගන්න හරිද පැහැදිලිද හරි ඊට පස්සේ දැන් අපිට හොයාගන්න කීයද ඔයාලට පුළුවන් මේ පැත්තෙන් කෙනෙක්ට පුළුවන් ඕන නම් ලියන්න කොහමද කෝණ දැන් හොයාගන්න එපා ඉස්සෙල්ලාම කීයද දෙන්නේ මේ පැත්තෙන් ලියුක දෙන්නේ මෙතන 5 වෙලා ගියක් තියෙන්නේ 5 5 දාන 5 බෙදීම 3 කියලා එකතු කරලා ලියන්න පුළුවන් වට කෙලින් උත්තරේ කෙනෙක්ට ඒ පැත්තෙන් ලියනවා නම් හරිද 5 දාන 5 බෙදීම 3 කියලා ගත්තා 3යි මෙතන කියන්නේ කීයද 3ක් 5 කියලා එනවා දාන 5 කියලා එනවා කීයද එන්නේ 3ක් 5 බෙදීම 5 කියන්නේ 4ක් 5 බෙදීම 3ක් කියලා ගන්න පුළුවන් ඔයාලට ඕන මේ පැත්තෙන් ඒතර කෝණයක් කියන්නේ කීයද මෙතනින් ඔයාලා ලියන්න පුළුවන් මේ පැත්තෙන් ඉන්න හරි දන්න හරිද cos දෙවාරයක් හරිද අම්පුරාන cos කීයද 4ක් 5 බෙදීම 3ක් දාන i sin 4ක් 5 බෙදීම 3ක් කියලා එනවා කෝණයක් 4ක් 5 බෙදීම 3ක් කියන්නේ නැත්තම් කීයද 180 60යි කියන්නේ කීයද 240ක් කියලා මේ කෝණ සම්පූර්ණ කෝණ කීයද මෙතන ඉඳලා 240ක් කියලා දිනවා සම්පූර්ණ කෝණ නැත්තම් 4ක් 5 බෙදීම 3ක් 5 වලින් ගත්තොත් හරිද කෝණේ නැත්තම් මෙතනින් හරි මේ පැත්තෙන් ගන්න පුළුවන් අනිත් පැත්තේ ලියන්නත් ඕනේ අනිත් පැත්තේ ලියනවා ලියන්න පුළුවන් හරිද මේ පැත්තෙන් කෙනෙක් ලියනවා හැබැයි පරිස්සමෙන් ලියන්න මේ පැත්තේ ලියනවා නම් දෙකම එකම තමයි හරි මේ පැත්තේ ලියලා හරි මේ පැත්තේ ලිව්වත් හරි හරිද මේ පැත්තේ ලියනවා නම් ක්‍රමයක් තියෙනවා ලියන්න හරිද කියන්න තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා කියන්න මම ලියන්න කරනවා නම් කරලා පෙන්නන එක ඕනේද මේ පැත්තේ ලියන්න නැත්නම් මේ පැත්තෙම ලියා ගන්නවද මේක ගණන් කරන විදිහ තිබ්බ අර මේක ටියුටෝරියල් එකක් තිබ්බා මේක උත්තරේ මේක පොල ෆෝම් එකේ ලියද්දි ඉවොත් මේක හරිද 4ක් 5 අනිත් පැත්තේ ලියන්න ඕන කියනකොට මැසේජ් එකක් දාන්න ලියන්න ඕන කියන්නේ අනිත් පැත්තේ ලියන්න ඕන මැසේජ් එකක් දැම්මේ නේද දැන් කවුරු හරිද තේරෙනවද ඒක හරිද ගත්ත දේ තියන්නානේ මං කිව්වා දැන් මේක අල්ල ගන්න කියලා මේ x අක්ෂය අල්ල ගන්න කියලා y අක්ෂය අල්ල ගන්න නැතුව මේ පැත්තෙන් අල්ලගත්තා නම් වෙනස් වෙනවා මම දැන් ගොඩක් කරා මේකේ බලන්න වීඩියෝ ටිකයි බලන්න නැත්නම් කවුරුහරි තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනේ එකපාරට මේ මොනවද මේ කරන්නේ කියන එක අපි ගොඩක් කරා මේවා ඉතින් කට්ටිය දන්නවනේ හරි පැහැදිලිද හරිනේ
මේ පැත්තෙන් කරන්න ඕනේද? ඉන්න පැත්තෙන්. කියන්න කරන්න ඕන කරන්න. හරි නේද? මම මේ පැත්තෙන් ගත්තේ ධන පැත්තෙන්මයි. අනිත් පැත්තෙන් ගත්ත ඍණ කියලා අරගෙන හදන්න. ඒත් අඩු කරලා හදන්න ඕනේ. හරිද? මේ පැත්තෙන් ගන්න ලේසි ඉන්නේ. හරිද? මේ පැත්තෙන් මේ පැත්ත මේ වගේ එකදී මේ පැත්තෙන් ගන්න එක ලේසි වල පටල ගන්න. මේ පැත්තෙන් ගන්න එකත් පටල යනවා ඍණ කතන්දරෙත් එක්ක. හරිද? හරි. එකම අගේ තමයි එන්නේ. හරිනේ? හරි. අවුල 3ක් කියන කවුරු හදපු කෙනෙක් ඉන්නවනේ. හරි. මම ක්ලියර් කරන්න වෙනවා. හරි. ඊළඟට යනවා. පොඩ්ඩක් ඉන්න මම මැසේජස් එන ෆෝන් එකනේ චුට්ටක් ඉන්න. ඔව් ඍණ 5 දන 5 බෙදීම 3 දාලා හදන්න පුළුවන්. දැන් කෙනෙක් කියන මෙතනදී අනිත් පැත්තේ හදනකොට මේ පැත්තෙන් ගන්නකොට ඍණ 5 බෙදීම දාලා හදන්න පුළුවන්. අනිත් පැත්තට දාලා හදන්න පුළුවන්. අවුලක් යන්නේ නැහැ. හරිනේ? දැන් අනිත් පටල ගන්න ඉඳලා මම අර කිව්වේ මේ අනිත් පැත්තට යන්න ඕනේ කියලා. හරිනේ? හරි. දැන් හරි ඊට පස්සේ හරි ඒක අර ටික තමයි ඔය ගණන් කරා වගේ හොඳේ. ඒකයි මම වැඩි මේ කියන්නේ ටිකක් වේගෙන් කරගෙන ගියා. කට්ටියට තේරෙන්නේ නැති වුණොත් කියන එකට හරි. දැන් මෙන්න මෙතන කතන්දරේදී. හරිද? හරි. දැන් මෙතෙන් අපිට කෙලින්ම ඔයාලට මම කලින් කරේ කලින් සූත්‍ර කරන්නේ මෙන්න මෙතන සූත්‍රය කෙලින්ම ගන්න කියලා තියෙනවා එතන. හරිද? මෙතන මෙහෙම කෙලින්ම ඔයාලට ගන්න පුළුවන්. මේක මෙතන තියෙන්නේ. මෙන්න මෙතන දෙමේ මේ කෙලින්ම ඔයාලට මොකද්ද මං කිව්වේ? එහෙම තිබ්බොත් මේ කෝණේ මෙතන දෙන ඇල්ෆා ධන එකක් කල්ලියනවා කොස් ඇල්ෆා ධන බීටා කියලා එකක් කල්ලියනවා සයින් ඇල්ෆා ධන බීටා කියලා. කෙලින් මේක ආශ කරන තියෙන මෙතෙන්ට හරිද? හරි මෙතන ආශ කරන තියෙන හරිද? හරි. දැන් කොහොමද දෙන්නේ මෙතන? බලන්න ලියන විදිහ. හරි. කොහොමද දෙන්න ඕනේ ඉස්සෙල්ලාම? ඉස්සෙල්ලාම මොකක්ද දෙන්නේ අපි? කොස් කියලා ලියනවා. හරිද? කොස් කියලා ලියලා මොකද කරන්නේ? මෙතන 5 බෙදීම 4 තියෙන්නේ. මෙතන 5 බෙදීම 4ද? මෙතන 5 බෙදීම 12 කියන එක අල්ල ගන්නවා. කීයද? 5 බෙදීම 4 ධන 5 බෙදීම 12 වාරයක් ධන i sin කියලා ලියලා අනිත් පැත්තේ ලියන්නේ ඒකම නෙන්නේ. ඒකෙත් එන්නේ ඒකමයි 5 බෙදීම 4යි 5 බෙදීම 12යි කිය දෙන්නේ. 5 බෙදීම 4යි ධන 5 බෙදීම 12යි කියලා එනවා. හරිද? ඒක ලේසි හොඳ. ඒක නම් අමාරුවක් නෑ ගොඩක්. ඊට පස්සේ මොකද්ද අපි කරන්නේ? වල ධන 5 බෙදීම 4යි කිලිම ලියමු අපි කිලිම 5 බෙදීම 4 එකතු කරමු කිලිම. ධන 5 බෙදීම 12. පොදු පදේ ගත්තාම කිය 12 කියලා ගන්නවා. 12 යන එක මේක 3ෙන් වැඩි වෙන්න ඕනි. මේක වැඩි වෙන්න ඕනේ නැහැ. 3ක් 5 ධන 5 කියලා එනවා. ඒතර කීයද එන්නේ? 4ක් 5 බෙදීම 12ක් කියලා එනවා. 4ක් 5 බෙදීම 12 සුළු කිරීම නිකන් සුළු කිරීම. 4ක් 5 බෙදීම 12 කාය වල පේනවා 4 බෙදන්න පුළුවන් 12. කීයද? 5 බෙදීම 3යි. එතන දාන්න. උත්තර එන්නේ මොකද්ද? මෙතන මේ කෙලිමින උත්තර කීයද එන්නේ? මෙතන 5 බෙදීම cos 5 බෙදීම 3යි. ධන i sin 5 බෙදීම 3ක් කියලා එනවා. හරිද? හරි. ඒක හදාගන්න තියෙනවා ඔයාලට හරි. මෙතෙන්ට කම මෙරික් කරගන්න තේරෙනවා. හරිනේ? හරි. ඊට පස්සේ දැන් මුකුත්ම නෑ දැන්. දැන් අපිට කියන්නේ මොකද්ද? ගාන බලන්න කියලා ගාන කියලා තියෙන එක. හරි. මෙතනදි මොකක්ද දෙන්නේ? x දන i ෆෝම් එකෙන් x දන i ෆෝම් එකෙන් තියෙන්නේ මේ ෆෝල්ඩර් ෆෝම් එකෙන් තියෙන්නේ මොකක්ද නේ? ඔයාලා දන්නවා cos 5 බෙදීම 3 කියන්නේ කීයද? 60 නෙවෙයි. 5 බෙදීම 3 කියන්නේ කීයද? 60 අංශකයට cos 60 කියන්නේ කීයද? භාගය. භාගය වාරයක් ධන i sin 60 කියන්නේ කීයද? මූල 3 බෙදීම 2යි. sin 60 කියන්නේ මූල බෙදීම 2යි. 5 බෙදීම 3 කියන්නේ මූල බෙදීම 2යි. මොනක තමයි ෆෝල්ඩර් ෆෝම් එකෙන් ලිව්වේ. හරිනේ? තේරුණා නේද? ඔයාලා නෑ නේද ගන්න? හරිනේ හදාගත්තේ. පැහැදිලි නේද? ප්‍රශ්නයක් නැහැ කියලා මම හිතනවා. හරිනේ? හරිනේ? හරි. මෙන්න මේ ගාන මම white board එකට චුට්ටක් කරන් යන්න නැත්නම් ඉදම දෙලින් හදන්න. cos 5 බෙදීම 3යි i sin 5 බෙදීම 3යි 9යි. හරිනේ? හරි. අර උත්තරේ වැරදුණු මට කියන්න. කවුරුත් උත්තර මැසේජ් එකක් දාන්න නැති මං හිතන්නේ තේරෙන්නේ නැති කියලා හිතන්නේ හදාගෙන නැද්ද? cos 5 බෙදීම 3යි ධන i sin 5 බෙදීම 3යි 9 වෙනි බලය කියලා තියෙනවා. මේක විභාගයට තියෙනවා ගාන හොඳේ. කෙලින්ම දීලා තිබ්බ මම දැක ගානක් ඉතින්. හරි. දැන් මොකද කරන්නේ? කෙලින්ම ඩීමෝ විදියෙම පාවිච්චි කරන්න කියලා ගාන තියෙනවා. හරිනේ? මොකද්ද අපි කරන්නේ කෙලින්ම? මේක ගහලා ඉස්සරහින් ගහලා ලියනවා මෙතනින්. මේක ගහලා මෙතනින් ගහලා ලියනවා. කෙලින්ම මුකුත් වෙනසක් කරන්නේ නැහැ. මොකද වෙන්නේ? cos 9ක් 5 බෙදීම 3යි ධන i sin 9ක් 5 බෙදීම 3ක් කියලා එනවා. හරිද? පැහැදිලිනේ? හරි. මෙතන නිකන් තියෙනවා මේක ලියාගන්න තියෙනවා d වලින් කේම දාන්න තියෙන්නේ. මහ ලොකු දෙයක් නෑ ඒක දාන්න. හරි. ඊට පස්සේ මොකද මම කරන්නේ? 9 බෙදන්න පුළුවන් 3ෙන්. මෙතන බෙදන්න පුළුවන් 9 3ෙන්. කීයද? 3ක් 5 කියලා එනවා. එතන කීයද? cos 3ක් 5 ධන i sin 3ක් 5 කියලා එනවා.
පැහැදිලිද? හරි. දැන් ඔයාලා මෙතන අගේ හොයාගන්න 3ක් 5 වල අගේ. 3ක් 5 කියලා කියන්නේ කීයද? 3ක් 5 කියලා කියන්නේ 5 වගේම 3ක් මේ කියන්නේ කීයද? 180යි 5 කියන්නේ 5 180 180 360 360 180 කියන්නේ 540 නේ. 3ක් 5 කියලා කියන්නේ 540යි කෝණය අගේ ගත්තොත්. ඒතර ඔයාලා දන්නවා මෙතන දැන් අපි අන්දොත් අරග මේක අඳිද්දි මෙහෙම යන්ද කියලා හිතන්නකෝ. හරි. දැන් 5 නම් ඔයාලා දන්නවා 5 කියන එක මේ එකපාරට මෙතනට ආවා. 25 කියන්නේ 360. ආයෙසරක් 5 කියලා කියන්නේ මෙතන 540යි. කියන්නේ මෙතන නැත්තම් එන්නේ කීයද? මෙතන එන්නේ කීයද මෙතනින්? 5 කියලා එනවා. ඒතර කීයද එන්නේ? ඒක එකපාර ආයෙ අරගත්තා. තේරුම් ගත්තත් ආයෙසරයක්. කීයද මෙතන ගියොත් එකපාරක් ගියොත් මෙතන 180යි. මෙතන එකපාරක් ගියොත් 360යි. ආයෙසරයක් එකපාරක් ගියොත් 180ක් කීයද? 540 නැත්තම් 3ක් 5 කියලා එනවා. ආයෙතර එන්න ඕනේ කීයද මේක? අනිවාර්යෙන් මෙන්න මේ කොඩ් එකේ එන්න ඕනේ. කොඩ් එක කිව්වට ඒක කෙලින්ම මෙන්න මේ රේඛාව එන්නේ. මේ රේඛාව මේ රේඛාවෙම එන්නේ. පටල ගන්න එපා ඒක හොඳේ. එතකොට එන්නේ කීයද? ඒ කියන්නේ මෙතන 3ක් 5 කියලා කියන්නේ මොකද්ද? 3ක් 5 කියලා ලියන්න පුළුවන් ඔයාලට 2ක් 5 දාන 5 කියලා ලියන්න පුළුවන්. නැත්තම් 5. ඒ කියලා කියන්නේ කෙලින්ම කීයද? මේ කොඩ් එකේ කියන කියලා මේ කොඩ් එකේම කෙලින්ම එන්නේ. හරිද? එතන මොකක්ද එන්නේ මෙතන? හරිද? ඒතර cos 3ක් 5 කියලා කියන්නේ කීයද? cos 3 කියන්නේ cos සංචක 180. මෙතන මේ පේජේනේ තියෙන්නේ දැන්. අපි දැන් අර කපල මුකුත් හදන්න දෙන්නේ නැහැ නේ. කෙලින්ම ඉන්නේ කීයද? cos 5 කියලා ගන්න පුළුවන් ඔයාලට. මං කිව්වා 2ක් 5 දාන 5 කියන එකේ. වට දෙකක් අරගෙනනේ මෙතෙන්ට ආවේ. cos 5 දාන i sin 5 කියලා ලියන්න පුළුවන්. හරිද? පටල ගන්න එපා මේක. ඒතර දාන්න මේ i sin 5 කියන එක sin 180 කියන්නේ බිඳුවයි. ඒක අයින් කරලා යනවා. හරිද? පැහැදිලිද? කියන්න හොඳේ. මට මේ සයින් කතන්දරේ ගත්ත කෙනෙක් තේරෙන්නේ නැත්නම් කියන්න කෙලින්ම. මට මේක තේරුන්නේ නැහැ කියලා. මම ආයෙ කරන්න මේක. 180 කතන්දරේ 180ක් කෙනෙක් ඉඳ ප්‍රශ්න වෙන්නේ ඒක හොඳේ. නැත්නම් ඒක වෙන අවුලක් යන්නේ නැහැ. කියන්න චුට්ට අවුලක් තියෙනවා නම් කියන්න. එතෙන්දී. මැසේජ් එකක් දාලා තේරෙන්නේ නැද්ද නැත්නම් අවුලද මේ කරන විදිහ වේගය වැඩිද මොකක් කර අවුලක්ද? sin 180 කියන එක බිඳුව හරිනේ. හරි පැහැදිලි තියෙන sin 180 බිඳුව වෙන්නේ මම එදා කරා මෙතෙන්දී වල පේන මේ sin වලගේ ගන්න විදිහක් නැහැ නේ මේ පැත්තට. එයි මොකද හේතුව මම එදා කරාද්දි මේක සම්පාතයෙන් මේක කරා. sin වල sin බිඳුව කියන්නේ කීයද? sin බිඳුව කියන්නේ බිඳුවනේ. ඒතර sin 180 කියන්නේත් බිඳුව. තව තියන්න. cos බිඳුව තමයි එක වෙන්නේ. ඒතර ඔයාලා මේන මේ cos වලගේ තමයි මෙතන cos 5 නේ කියන්නේ. cos 5 වලගේ කීයද එන්නේ? දැන් මේක ඔයාලා පේන මේ පැත්තට දිගොත් cos 5 වල ඍණ 1 කියලා එනවා. උත්තරේ මෙතන එන කීයද? ඍණ 1 කියලා එන්න ඕනේ. දැන් ආයෙ එතන බිඳුව ලියන්නේ බිඳුව කියලා එන්න. ඍණ 1 කියලා එන්න උත්තරේ. හරි හදපු කෙනෙක් ඉන්නවද මේක? හදපු කෙනෙක් ඉන්නවනම් කියන්නක් ගාලා. 5 කියන මේ එතන 9ක් 5 කියන එක අර ලියාගෙන ඩීමෝ තියෙන විදිහට උත්තරේ ගත්තේ මෙතනට වැඩි කරලා ලියලා 3ක් 5 කියලා ආවා. 3ක් 5 කියන මම හදාගත්තා. 3ක් 5 කියන වට දෙකක් කරකේලා ආයෙත් 5 කියන එකට යනවා. 130 යන්නේ. 360යි එතන එකපාරක් කරකැවුණා. 360යි ආයෙ 180ක් ගියා මෙතනට 540. එතන මේ වේලීම තමයි තියෙන්නේ. මේකේදී ඔයාලට පේනවා මේ දිග ඒකාවක් නෑ. ඒකේ x පද අයින් වෙලා යනවා. මේ sin පද sin අගයක් නැහැ. ඒතර එන්නේ කෝණයක විතරයි මේ පේලියේදී. මේ පේලියේදී ඔයාලා sin අගයන්නේ මේ කොඩ් එකේ આવුත් විතරයි මේ පේලිය આવුත් විතරයි sin 91යි කියලා ගන්න එකනේ. තේරුණාද? cos බිඳුව තමයි 1 කියලා ගන්නෙ. sin බිඳුව නැත්තම් ඒ රේඛාවෙන් බිඳුව කියලා එනවා. මොකද ඍණ 1 කියලා එන්න ඕනේ. හරිනේ? හරි. ඒකේ විදිහට තමයි ගන්නෙ. හරිනේ? තේරෙන්නේ නැති කෙනෙක් කියනවා කියන්නේ ඒක පැහැදිලි කරන්න ආයෙ සරයක්. ඔව් ඕඩියෝ මේ සමහරක් කරාට හොඳේ. හරි නේද? හරි ඒක අවුලක් නැහැ කියලා මම හිතනවා. හරිනේ? හරි. ඔයාලා කැලේ එකක් ගහලා බලන්න උත්තරේ කෙලින්ම 3 cos 3ක් 5 i sin 3ක් 5 කියලා ගහලා බලන්න උත්තරේ කෙලින්ම. අර මම ගන්න විදිහ කිව්වා වලට කෙලින්ම කැලේ එක ගහලා බලන්න උත්තරේ දාන්න කෙලින්ම හරි. හරි. ඊට පස්සේ ආයෙ ගියොත් ගානට ගියොත් ඊළඟ ගාන. දැන් මෙතන නම් කෙලින්ම අපිට දීලා නැහැ මේක. sin කියලා අපි හදාගන්න ඕනේ. ඒතර කිය තියෙන්නේ 1 ධන මූල 3ක් i වල 10 වෙනි බලය කියලා තියෙනවා. මතෙන්ට යන්නම්. 1 ධන මූල 3ක් i වල 10 වෙනි බලය කියලා තියෙනවා. එතනට ගියොත් ඉන්න හරි නේද? දැන් මේක දැන් මේක තමයි දීම විතරේ පාවිච්චි කරන්න ඕනේ. කොහොමද මේක පාවිච්චි කරන්නේ? ඉස්සෙල්ලාම අපි බලන්න අර r කතන්දර කියන r සමානයි මොකක්ද දෙන්නේ? r cos θ r නෙමෙයි අර්ථ මේ r එන්න මෙතන. r cos θ ධන i sin θ කියලා එන්න ඕනේ. හරිනේ?
හරිනේ පැහැදිලි නේද? හරි ඊට පස්සේ ඒකෙත් මේ විදිහට හදා ගන්න ඉස්සෙල්ලා මං කිව්වේ කලින් ඔය කතන්දරේදී 10 බල හිතන්න එපා. එතන මොකද වෙන්නේ? r කියන එක අපි හොයා ගන්න x වර්ගය දාන y වර්ගයේ වර්ගමූලය. හරිනේ. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? r සමානයි x වර්ගය කියලා කියන්නේ මොකද? 1 k වර්ගය දාන මෙතන වර්ගමූල 3 වර්ගය වර්ගමූලය. හරිනේ. හරි. එතන මොකද වෙන්නේ? කෙලිම වල දාන මෙතන කීයද? k වර්ගය 1 දාන අර වගේ අර කලින් එකම තමයි. මෙතන ඉන්නේ 3ක් කියලා උත්තරය. හරි. වර්ගමූල වල වර්ගමූල 4 ගිලෙනවා. ඒත් උත්තරය කීයද එන්නේ? r වලට එන්නේ 2යි. හරිනේ. හරි. r හොයාගත්ත 2ක් කියලා එනවා. හරිනේ. හරි. ඊට පස්සේ දැන් r සමානයි 2යි. හරිනේ. හරි. ඊට පස්සේ මොකද මම කිව්වා දෙකෙන් බෙදන්න කියලා. මොකක්ද වෙන්නේ? දෙකෙන් බෙදාන ගියන් පස්සේ එන්නේ 1 දාන එතන r සමානයි r මෙතන r කියන එක දෙන්න හොඳයි. දැන් අර විදිහට හොයාගන්න හදන්නේ 2 1 බෙදීම 2 දාන මූල 3 බෙදීම 2ක් වාරයක් i කියලා එනවා. එකම සිස්ටම් එක යන්නේ. ලොකු වෙනසක් වෙන්නේ නැහැ. හරිනේ. හරි. දැන් ඔයාලට මම කිව්වා භාගයෙන් අතර cos θ තියෙනවා වගේ මෙතන. හරිද? මෙතන තියෙන්නේ sin θ වල වගේ. හරිද? එතන මොකද්ද sin θ cos θ වල භාගයෙන් අතර sin θ වල මූල 3 බෙදීම 2 කීයද එන්නේ? දැන් කලින් කරපු එක වගේම තමයි එන්නේ. මොකක්ද එන්නේ? අංශක 60 y බෙදීම 5 බෙදීම 3 දෙවාරයක් cos y බෙදීම 3 මේක කරා හොඳේ කලින් ආයෙ වීඩියෝ ටික බලන්න තේරෙන කෙනෙක් ඉන්නවනම් අවුල් කරගන්න එපා. හරිද? මම කලින් කරලා දිනවා මේ බලන්න ඉන්න වීඩියෝ එකේ තියෙන ඔක්කොම කරපුදී පැහැදිලි කරලා ඔක්කොම එන්නේ දිය. හරි මම එක මෙච්චර මේකෙන් හදාන ගිය ගාන ටික හරි 5 බෙදීම 3 කියලා එනවා. හරි හරි. දැන් වෙලා තියෙන්නේ මොකක්ද දැන් මෙතනදී ඒක ආවට මෙතන 10 වෙනි බලයක් තියෙනවා. ඒතර ඔයාලා මොකක්ද සම්පූර්ණ එකේ 10 වෙනි බලයක් අනිවාර්යෙන් එන්න ඕනේ. හරිද? හරි මම මෙතන ලිව්වේ නැත්තේ ඔයාලා මඩලා ගන්න ඉඳලා කොහොම. අනිවාර්යෙන් සම්පූර්ණ එකේ 10 වෙනි බලයක් එන්න ඕනේ. උඩින් තියෙනවා සම්පූර්ණ එකේ. හරිනේ හරි. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? දැන් මම කව වෙන වෙනම ලියන්න පුළුවන්. මොකක්ද දෙන්නේ මෙතන? මේක දෙකේ 10 වෙනි බලනේ තියෙන්නේ. මම දෙකේ 10 වෙනි බලය කියලා වෙනම ලියනවා. හරිද? ඊට පස්සේ මොකක්ද දෙන්නේ? cos 5 බෙදීම 3 දාන sin 5 බෙදීම 3 10 වෙනි බලය කියලා එනවා. හරිනේ? හරි. ඒ ඇවිල්ලා එතන පළවෙනි බේසික් මේ මුලම ටික කරගත්ත එක. හරිනේ? හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මෙතන කරනවා දෙකේ 10 වෙනි බලය කියන්නේ කීයද? දෙකේ 10 වෙනි බලය කියන්නේ කීයද? දෙකේ 10 වලට 540ද 1080ද? දෙකේ 10 වෙනි බලය කියලා කියන්නේ 1080යි නේ. 1024 sorry 1024යි නේ. දෙකේ 10 වෙනි බලය කියලා කියන්නේ 1024යි. හරිද? හරි. 1024ක් කියලා එනවා. හරිද? හරි. ඒක නම් එතන මම ලියන්නේ 1024ක් කියලා ලියන්න මෙතනින්. ඊට පස්සේ දැන් මෙන්න මේක. ඔයාලා මං කිව්වා දීමෝ විදියෙම කෙලින්ම පාවිච්චි කරන්න. මොකක්ද දෙන්නේ? මෙතෙන්ට 10 ගේනවා. මෙතෙන්ට 10 ගේනවා. ලේසි හොඳයි මුකුත් කරන්න දෙයක් නැහැ එතන. cos 10ක් 5 බෙදීම 3යි. ධන sin 10ක් 5 බෙදීම එතනට එනවනේ 10ක් 5 බෙදීම 3යි. හරිනේ? හරි. මම හිතුවා ඒක තේරෙනවනේ හරිනේ. එතනට ගන්න තේරෙනවා. හරිනේ? හරි. අවුලක් නැහැ නේද එතන? හරි. ඊට පස්සේ මම මේක මකනවා. මේක මකලා ඉන්න මේ පොඩ්ඩක් කරගන්න. ඊට පස්සේ එතන එන්නේ කොහොමද දන්නවද? ඊට පස්සේ ඔයාලා මෙතන බලන්න දැන් 10ක් 5 බෙදීම 3ක් කියන්නේ කීයද කියලා හොයාගන්න. අගය කීයද කියලා. 10ක් 5 බෙදීම 3ක් කියන්නේ කීයද? අපි හිතමු 10ක් 5 කියන්නේ 180. හරිද? බෙදීම කීයද? 3. හරිනේ? එතන කීයද මේක අපිලා ගියන් කීයද? 103 කියපුවම කීයද? 60යි. 600ක් කියලා දෙන්න ඕනේ. එතන කෝණයගේ 600. 10ක් 5 බෙදීම 3ක් කියන්නේ 600ක්. හරිද? එතන එන්නේ කොහොමද? මෙහෙම ගත්තොත් ඔයාලා පේනවා වට දෙකක් ගියොත් කීයද? 720. ඒ කියන්නේ එක වටයක් ගිහිල්ලා තමයි යන්නේ කියන්නේ. ඒතර එන්නේ කීයද? 600ක් කියන එක එන්නේ 600ක් කියලා එන්න ඕනේ. ඒතර එන්නේ කොහොමද? එකපාරක් ගියොත් එතන ගියා 360යි. මෙයාගේ 360යි. තව කීයක් යනවා? 240ක් යනවා. ඒතර මෙතන ඉඳලා තව 240ක් යනවා. මෙතන ඉඳලා 180ක් ගියා. මෙතන ඉඳලා 60ක් ගියා නම් ඔන්න එනවා කෙලින්ම කීයද? අංශක 240 කියන එක. ඒතර කොඩට් එක මොකක්ද දෙන්නේ? අනිවාර්යෙන් එන්න කොඩට් එක මේ කොඩට් එකේ එන්න ඕනේ. ඒතර all send මං කරේ කෙලින්ම කීයද? වැඩි කරලා ගත්තා. එකපාරට 10 5 බෙදුණු කියන හිතා ගන්න බෑනේ. මං කරපු වැඩේ කෙලින්ම වැඩි කරලා 5 වලගේ 180 කියලා අරගෙන බෙදුවා 3 කියන්නේ තියෙන හින්දා බදලා හදලා බත්තා කීයද කියලා 600ක් කියලා ආවා. 60 වැඩි ගියම 600 නේ. ඒතර මම 600 කියන එක බැලුවා 360ක් ගියා. ඉතුරු වෙනවා 240ක්. 240 ගියාම කියන්නේ 180ක් ගියා. හරිද? 180ක් ගියාම කීයද? ඊට පස්සේ මෙතෙන්ට 180ක් ගියා. ඊට පස්සේ කීයද එන්නේ? මෙතෙන්ට 60ක් ගියා නේ. හරි නේද? 360යි 540යි නෑ. මෙතන මේ එන්නේ. කවුරු කියන්නේ නැහැ මොනවද? කීයද එන්නේ? මෙතන ගියා 360ක් යනවනේ මෙතන මෙහෙට කරකැවිලා. හරිද? 360ක් ගියා. ඊට පස්සේ තව කීයක් යන්න ඕනේද? 600 නේ තියෙන්නේ.
තව 240ක් ඉතුරු වෙනවා. 240ක් යන්න එපා නේද? මෙතන 240ක් යන්න ඕනේ නේද? එතකොට මොකක්ද දෙන්නේ? මෙතන තව 180ක් මෙහෙට මම ගියා. එතකොට කීයද දෙන්නේ? 180ක් ගියා. එතකොට කීයද දෙන්නේ? 540යි. නේ? 180ක් ගියොත් 540 නේ. ඒ කියන්නේ 360 ගිහිල්ලා තව 180ක් ගියොත් 540යි. 600 නේ එන්න ඕනේ. ඉතින් අනිවා එතන තමයි එන්නේ. 60 කියලා ගියම මෙතනට එන්න ඕනේ. හරිනේ? හරි. මම හිතනවා එතන තේරෙන්නේ නැති කියලා එතන. තේරෙන්නේ නැති කේස් එකක් නෑ නේ. 60 කියලා මෙතන එන්න. අනිවාර්යයෙන් මේ කොඩ් එකේ එන්න ඕනේ. හරිනේ? ඒක වහගත්ත එක 10ක් 5 බෙදීම 6. වා හිතන 100ක් 5 බෙදීම 100ක් 5 බෙදීම සිප කියලා හිතන. ඒ කියලා කියන්නේ මේ වට ගන්න තමයි කියන්නේ. වට 100ක් විතර මේ කරකැවෙන කෙනෙක් කියන්නේ ඔහොම. කොච්චර වට කරකැවුණත් ඔය හතරින් නවතින්න ඕනේ මොකක් හරි දෙයක්. මේ මෙතන වටේ මෙතන කොඩ් එකයි මෙතන කොඩ් එකයි මෙතන කොඩ් එකයි. වට 100ද ලක්ෂයක්ද කරකැවුණත් තරන්නේ නැහැ. මේ කොඩ් හතර එකක තමයි කොහොම හරි නවතින්නේ ඔය. අර ඒකයි වැඩි කරලා හොයාගෙන කරකිලා එන වට ගන්න අයින් කරලා ගන්න පුළුවන්. හරිනේ? හරි. දැන් ඊට පස්සේ දැන් 60 කියලා එක ගත්තනේ හරි අවුලක් නැහැ. එතකොට මොකක්ද වෙන්නේ? ඔයාලට පේනවා මෙතනදී මෙතනදී දැන් මෙතන කොඩ් එක හොයාගත්තා. ඔයාලා දැන් අගේනේ අපිට ගන්න ඕනේ 10 5 වල අගේනේ. මෙතනින් 2024 කියලා. දැන් මම කිව්වා මෙතනදී මේ අගේ ගත්තා නම් හරි. ඔයාලට කියන්නේ මෙතනදී අගේ ගත්තා නම් හරි. හරි. දැන් කොඩ් එක බලන්න කීයද? cos දැන් මෙතන කියන කීලෙම ලියන්න පුළුවන් කීයද? ඔයාලට 5 දන 5 බෙදීම 3නේ. නැත්තම් කිලෝමීටර මම කියන්නේ cos 5 බෙදීම 3ක් කියලා ලියන්න පුළුවන්. cos 5 බෙදීම 3ක් කියලා ලියද්දි පරිස්සම් වෙන්න ලියනකොට මෙතන කොඩ් එකත් එක්ක බලලා ලියන්න. හරිද? sin 5 බෙදීම 3ක් කියලා ලියන්න. කොඩ් එකේ මොකද්ද වෙන්නේ? කොඩ් එකේ ඔයාලා බලන්න දෙකම ඍණ වෙන්න ඕනේ. ඒ හින්දා මොකද්ද වෙන්න ඕනේ? දෙකම අනිවාර්යෙන් මම කරා මේවා හොඳේ ඍණ වෙන්න ඕනේ. ඇයි මෙතන all sen thomas කොලෙති. ඒතර මොකද්ද නේ 2024 cos 5 බෙදීම 3 කියන්නේ කීයද? දැන් cos 5 බෙදීම 3 කියන්නේ භාගනේ ඍණ භාගයක් කියලා එනවා. හරිද? මෙතන එන්නේ කීයද? sin 5 බෙදීම 3 කියලා කියන්නේ එතන මූල 3 බෙදීම 2. ඍණ කියලා එනවා. මොකද කොඩ් එක මෙතන තියෙන ඉඳලා. දැන් තුන්වෙනි කොඩ් එකේ තියෙන. ඕනම එකක් කැපුවා හැකි මෙතනින් 1080ක් කියලා. එතන එන්නේ කීයද? ලේසි හොඳ එතන ලොකු ගැටලුවක් නෑ ඒක. අන්තිම උත්තරේ එන්නේ කීයද? මෙතනින් ගත්තොත් මෙතන මේක බැලුවා කීයද එන්නේ 500 1800 දෙකින් බෙදපුවාම කීයද 500 512යි නේ 512ක් කියලා එන්න ඕනේ 512යි ඍණ මෙතන වැඩි කරලා ලියනවා මේක වැඩි කරලා ලියන්න මේක ඍණ 512ක් අයි කියලා එන්න ඕනේ 12යි මූල 3ක් අයි කියලා මූල 3ක් විදිහින්දා හරි නේද මේකේ විදිහට තමයි ගත්තේ හරි ඉස්සෙල්ලා කොඩ් එකකින් තමයි ඍණ උනේ පයි බෙදීම 3 කෙනෙක් ගත්තේ මෙතනින් අර කරකැල එන ගාන ගත්තා මෙතනින් එන විදිහට මම කරා කලින් එක චුට්ටක් එක බලන්න ඉස්සෙල්ලා තේරෙන කෙනෙක් ඉන්නවා හරිද හරි මෙතන මේ විදිහට ගාන මෙතනට කරලා ගත්තා හරිනේ අර ඩීමෝ විදියෙන් පාවිච්චි කරන එක තමයි මම මෙතන පැහැදිලි කරලා කිව්වේ එතනින් ගන්න විදිය මේ ඇතුළට කරලා හරිද තේරෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න ආයෙසරයක් පැහැදිලි කරන්න හරිද ඔයාලට තේරෙනවද මේක මැසේජ් එකක්වත් නැහැ නේ තේරෙන්නේ නැද්ද ඔයාලට මතක නැතුවද දැන් ගොඩක් අර කලින්දි කරේ ඒකින්ද ඔයාලට මතක නැතුවද තේරෙන්නේ නැති හින්දා ගොඩක් කට්ටිය අවුල් නැති ආ වීඩියෝ ටික චුට්ටක් අර මුලින් ඉඳලා බලන්න ඉන්න හරිනේ හරි මම කෝඩ් කන්ටි ඔක්කොම තියෙනවා හරිනේ මෙතෙන්දී ඔයාලට තියෙන 10ක් ෆයිල් කතන්දර තියෙනවා නේද දැන් හිතන්න මෙහෙම හිතන්නකෝ දැන් මම ඔයාලට ඒක තේරෙන්නේ නැත්නම් මෙතන පොඩ්ඩක් ක්ලියර් කරන්න ඔයාලට ඒක කතන්දර ආ චුට්ටක් පැහැදිලි කරන්න දැන් ඔයාලට හිතන්න මෙහෙම දෙන්නා කියලා කෝණයක් අපි දැන් ඔයාලට දෙනවා 100ක් ෆයිල් කියලා දැන් 100ක් ෆයිල් කියලා දෙන්න කියලා හිතන්නකෝ ෆයිල් කියලා කියන්නේ කීයද 180 නේ හරිද ඒ කියන්නේ මේක ඇවිල්ලා දැන් ඔයාලා දන්නවා කීයද එක එකපාර මෙතෙන්ට 180යි ඊට පස්සේ 360 එහෙමම යන්නේ. ඒතර මේක කියදෙන්නේ නෙවෙයි නැත්තම් වට 50ක් කරගෙවෙන්න ඕනේ කියන්නේ මෙතන. වට 50ක් කරගෙන 5 කියලා කියන්නේ. වට 50ක් කරගෙල තමයි ඊළඟ මෙන්න මෙතෙන්ට තමයි. ඕකේ එන්නේ මෙතෙන්ට තමයි එන්නේ. කරගෙල ගිහලා ඔහොම. හරිද? ඒ වගේම වැඩක් තමයි අතන කරන්නේ. ඒක තමයි මේ කොඩ් එකේ එන්න පුළුවන් කරගෙල මෙතෙන්ට එන්න පුළුවන් මේක එන්න පුළුවන්. හරිද? ඒතර මේ කෝණේ කොච්චර දුන්නත් හිතන්න එපා ඒක අර වැඩි කරලා චුට්ටක් බලන්න. හිතාගන්න බැරි නම් වැඩි කරලා බලන්න කීයෙන් දෙන්නේ කියලා. කීයද එන්නේ එහෙම කියලා. මම වැඩි කරලා පෙන්වන්නේ. හරිනේ? ලොකු අමාරුවක් එන්නේ නැහැ එතන. හරිනේ? හරි. ඊළඟ ගාන හැදුවොත් මේ ගාන හදපු එකක් කියනද කවුරු මේ ගාන හදපු කෙනෙක් කියනද කවුරු හරි හදුවද කෙනෙක් උත්තර කියනකොට කවුරු තනින් හදපු කෙනෙක් කියනවද නැද්ද මේ ගාන අතෙන්ට අරන් යන්න කරින අයි වල 6 වෙනි බලය එක දන අයි වල 5 වෙනි බලය හරි ඊට බලාගන්න ඒ ගාන චුට්ට පටල ගන්න එපා හොඳේ ඒ ගාන දෙකක් ගැන බෙදීමක් තියෙන ඉඳ එකක් තියෙන එක කියන්නේ එක රින අයි වල 6 වෙනි බලය කියලා එකක් තිබ්බා මම මේක කරේ නෑ අර අරතන්දී අරගදී කරේ නෑ මම කරන එකේදී කරේ නෑ ඉඳපු කට්ටිය දන්නවා මම මේක මගදී නැවතුම වෙලා මදි වගේක් කරේ හින්දා
පස්වෙනි බලය කියලා තියෙනවා. හරිද? දැන් ඔයාලට මේක පාට හිතා ගන්න බෑනේ. ඉස්සෙල්ලා වෙන වෙනම ගන්න. මෙතන 1 රින i වල 6 වෙනි බලය කියන එක මෙතනට කොහොම ගන්න වෙනවා. ඉස්සෙල්ලාම ඒක හදාන්න යන්න වෙනවා. හරිද? හරි මම බලා ගන්න හදන්නේ. මේකෙත් අර විදිහට වෙන්නේ. මේකෙත් ඔයාලා මොකද්ද? අරක තමයි ආශ කරගන්න ඕනේ. ආර cos θ කතන්දරය ආශ කරන්න. cos θ දාන i sin θ වෙන වෙනම ආශ කරන්න මේකට. හරිද? නැත්නම් මේක හදාගන්න බෑ වල දෙකක් නේ දෙන්නේ. හරිනේ? හරි. ඉතින්ලා මොකද්ද ඔයාලා කරන්නේ? මේ i 6 වෙනි බලයට මොකක්ද දෙන්නේ? ඔයාලා දන්න මේකෙත් අනිවාර්යෙන් මූල දෙක තමයි r වලට එන්න ඕනේ. මොකද එකේ කියන දෙකේම තියෙන x වර්ගය දන y වර්ගය කියන්නේ එකේ වර්ගය දන k වර්ගය. අනිවාර්යෙන් මෙතන r වලට එන්නේ වර්ගමූල දෙක කියන එක. එකමනේ තියෙන්නේ. ඒතර ආයි හදන්න ඕනේ ඒක හරිනේ x වර්ගය දන කියන එක. ඒතර මොකක්ද දෙන්නේ? ඔයාලා දන්න මූල දෙක r එක මොකක්ද දෙන්නේ? 1 බෙදීම මූල දෙක ඍණ 1 බෙදීම මූල දෙකක් කියලා ඇවිල්ලා දැන් මේ සම්පූර්ණ වර්ගයක් කියනවා. මොකද මේ වර්ගය කියන්නේ 6 වෙනි බලයක් කියනවා පිටින් තියෙනින්ද හරිද? ඒක අනිවාර්යෙන් ලියන්න හරි. ඊට පස්සේ මම ලියනවා මේක වෙනම ලියන්න පුළුවන් මට මේක මූල දෙක කියලා ලියලා මේක 6 වෙනි බලය කියලා ලියනවා. මම මේ ඇතුලේ පදේ මොකද්ද කරන්නේ? බලන්න මෙතන දැන් බලන්න cos θ නේ මෙතන තියෙන්නේ. මෙතන තියෙන sin θ එන්න ඕනේ හරිනේ. එතකොට මොකක්ද දෙන්නේ? එක අර මූල දෙක එක අර මූල දෙකෙන් අනිවාර්යෙන් සංශේෂක 45 දෙනේ. හරිනේ. බලන්න අනිවාර්යෙන් සංශේෂක 45 තමයි අනිවාර්යෙන් එන්න ඕනේ. හරිනේ. හරි. ඊට පස්සේ මොකක්ද දෙන්නේ කීයද? sin 45 කියන්නේ කීයද? 5 බෙදීම 4. sorry sin cos මෙතන cos 5 බෙදීම 4 ඍණ sin 5 බෙදීම 4. හරිනේ. වාරයක් 6 වෙනි බලය. මේකට එහෙම දාන්න යන්න එපා. ඔයාලා මෙන්න මෙතෙන්ට දාන්න යන්න එපා. මෙතෙන්ට 6 වෙනිම ගෙනලා ලියන්න යන්න එපා. ඒක මේ sin එක අනිවාර්යෙන් තියෙන්න ඕනි. sin cos එක තිබ්බ විතරයි d mu theorem එක පාවිච්චි කරන්නේ. d mu theorem කියන එක යන්න ඕම මොකක් හරි ලියලා තියන්න. හරි. ඔයාලා දෙකේ මූල දෙකේ 6 වෙනි බලය කියන්නේ කීයද? ලියන්නද වැඩි කරලා බලන්න ගාවට. එහෙම දෙන්නේ නැත්නම් මූල දෙක වැඩි කිරීම මූල දෙක වැඩි කිරීම ඔහොමනේ තියෙන්නේ. ඔහොමනේ එන්නේ. නේද? කීයද? දෙකයි මෙතන දෙකයි. තව කීයක් තියෙනවද? ආයෙත් මූල දෙක වැඩි කිරීම මූල දෙකක් තියෙනවද කීයද? කීයද? 8ක් කියලා එනවා. හරිද? නැත්නම් ඔයාලට මෙහෙම ලියන්නත් පුළුවන්. හරිද? ඔක පාට හිතා ගන්න බැරි නම් දැන් එහෙම ලියන්න ඕනෙත් නැහැ. ඔයාලට මෙහෙම ගන්න. තව ක්‍රමයක් කියලා දෙන්නම් කරන්න විදිය. මූල දෙක කියලා දිනවනේ. මූල දෙක කියලා කියන්නේ කීයද? මූල දෙක කියලා කියන්නේ කීයද? මේ පොඩ මේව මම කරා හොඳේ ගොඩක් කරා. මූල දෙක කියන භාගය. දෙකේ භාගය බලය. හරිද? එතන මොකක්ද දෙන්නේ? ඒකේ 6 වෙනි බලයනේ. ඒ කියන්නේ කීයද? දෙකේ 6 බෙදීම 2. දෙකේ 6 බෙදීම 2 කියන්නේ කීයද? දෙකේ 3 වෙනි බලය. දෙකේ 3 වෙනි බලය කියන්නේ කීයද? 8යි. ඒතර එහෙම ගන්නත් පුළුවන් ඔයාලට. හරිනේ? හරි. දෙකේ 3 වෙනි බලය කියන්නේ 8යි. මම කියන්නේ 8 කියලා ගන්න පුළුවන් මෙතන. හරිනේ? හරි. ඊට පස්සේ හරි. දැන් cos 5 බෙදීම 4 කතන්දරේ දැන් උඩ තියෙනවනේ දැන්. ඒක හදාගත්තා. ඊට පස්සේ දැන් මේක මම කිව්වා මෙතන d mu theorem පාවිච්චි කරලා මෙතනට ගේන්න පුළුවන්. හරිනේ? එතන ඉන්නේ cos 6ක් 5 බෙදීම 4යි ඍණ sin 6ක් 5 බෙදීම 4ක් කියලා එනවා. හරිද? ඒ තියරියෙන් ගන්න කියලා මෙතෙන්ට ගත්තා මෙතෙන්ට ගත්තා. හරිද? හරි. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? 8 කියන එක තියෙනවා. හරිද? ඊට පස්සේ බලන්න මේක තව කැපුවක් නේද අපිට 6ක් බෙදෙන්න පුළුවන් කියද කීයද? 6 බෙදීම 4 කියන්නේ කීයද? කැපුවක් ගාවට 2යි මෙතන 3ක් කියලා නේ. ඒත් එහෙමනේ 2යි 3යි මෙතන 2යි කියලා. අතර කියන්නේ sin 3යි 5 බෙදීම 2ක් කියලා එනවා. sin cos 3යි 5 බෙදීම 2යි sin 3යි 5 බෙදීම 2යි කියලා එනවා. සුළු කිරීම කරන්නේ නිකන් හොඳේ මහ ලොකු දේවල් කරේ නෑ. ඉන්න sin 3යි 5 බෙදීම 2ක් කියලා එනවා. කැපිලා කිපින්ද හරි. 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 ඊට පස්සේ මම ටික මකන්න චුට්ට අහන්න. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? දැන් බලන්න ඕනි. මෙතන 8 ඉලක්කම තියෙනවා. 8 ඉලක්කම තියෙනවා. හරි. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ? මෙතන 3යි 5 බෙදීම 2ක්. දැන් ඔයා කොඩඩේ බලන්න කීයද මොකේද තියෙන්නේ කියන එක. 3යි 5 බෙදීම 2නේ තියෙන්නේ. හොඳ ගන්න පොඩ්ඩක් බලා ගන්න. හරිද? 3යි 5 කියලා කියන්නේ කීයද? 3ක් වැඩි කරනවා 180 න්. හරිද? බෙදන්න ඕනේ 2කින්. හරිද? එතන කීයද? 182 න් බෙදුවා 90. 90 වරක් 3 කියන්නේ කීයද? මොකක්ද දෙන්නේ? 270. ආයෙ කියන්නේ කීයද? මෙතන 180ක් ගියා. ආයෙ මෙතන තව 90ක් ගියාම තමයි මෙන්න මෙතන තව 270 දෙන්නේ. ආ මෙන්න මේකේ තමයි අනිවාර්යෙන් 270 වෙන්න ඕනේ. මෙන්න මේ රේඛාව. කෙලින් මේ අක්ෂයමයි එන්නේ කෙලින්ම හරිනේ. මෙන්න මේ අක්ෂයමයි එන්නේ. පැහැදිලිද? හරි. මෙන්න මේ අක්ෂයමයි එන්න ඕනේ. හරිද? එතකොට මොකක්ද දෙන්නේ? එතකොට ඔයාලා දාන්න මේ අක්ෂයේදී sin විතරයි අගේ එන්නේ. cos වල අගේ එන්නේ. එතකොට cos වල මෙතන cos 3යි 5 බෙදීම කියන එක අයින් වෙලා යනවා. බිඳුව වෙනවා. එතකොට මොකක්ද ඍණ sin 3යි 5 බෙදීම දෙක විතරයි ඉතුරු වෙන්නේ. හරිද? ආ එතකොට කීයද? cos ඒ කියන්නේ මේ කියන්නේ 3යි 5 බෙදීම දෙක කියලා කියන්නේ 270. එතකොට sin 270 කියලා කියන්නේ කීයද? කැලලගේ ගහලා බලන්න වලට ඉති උත්තරේ ඕන. sin 270 කියලා කියන්නේ කීයද? ඍණ 1ක් කියලා එන්න ඕනේ. හරිද? හරි sin 270 ගේ ඍණ 1යි. එතකොට මොකක්ද දෙන්නේ? මෙතන ඍණ ඉතුරු වෙන්නේ මොකක්ද මෙතන? 8 ඉතුරු වෙනවා. අරක බිඳුව වෙනවනේ. ඍණ sin 270 කීයද දැන් එන්නේ? ඍණ 1ක් කියලා එනවා. දෙකක් i කියලා තියෙනවා. i අකුර තියෙනවා. i අකුර අයින් එන්නේ නැහැ මෙතන. i sin θ ගෙන්න. හරිද? හරි.
i එන්න ඕනේ. හරිද? i එක තියෙනවා iත් එක. හරිනේ. එකක් i කියලා තියෙනවා. එතන මොකද්ද මෙතන මේක වැඩි කරාම මොකද්ද මෙතන? ඒක වැඩි කරපුවා ධන එනවා. එක කියලා එනවා. එතන එකක් i කියලා එනවා. ඒක කීයද උත්තරේ? 8ක් i කියලා එනවා. උඩ පදේට 8ක් i කියලා එනවා. හරිද? මේක අහන්න තියෙන පස්සේ තියෙනවා අහන්න දේවල් අහන්නේ නැහැ. මම කරගෙන යනවා දැන්. 8ක් i කියලා එනවා. හරිද? තේරුණාද? ඒකත් විදිහ තේරුණාද? මෙන්න මේ කතන්දරේ තේරුණාද? මෙන්න මේ කොඩ් එක ගත්තේ තේරුණාද ඔයාලට? මේකේ ආපු විදිහ කියන එක. ඇයි ආව කියලා එතන කියන්නේ කී 270 නේ. 270 නැත්නම් කියන්නේ 3ක් 5 බෙදීම කී දෙක කියන එක කියන්නේ මම වැඩි කරගත්තාම 270 කියලා කියන්නේ. 270 කියලා කියන්නේ කී 180ක් ගියා කෙලින්ම මේ රේඛාවම එන්නේ. y රේඛාවම එන්නේ. හරිද? y රේඛාවම එනකොට ඔයාලා පේන cos වල කියන්නේ නැහැ. cos වල කියන්නේ ඔක්කොම බිඳුවයි. ඒ රේඛාවමේදී cos වල ගන්න බෑ අපිට. මේ රේඛාවේ ගත්තොත් x වල රේඛාවේ ගත්තොත් sin වල කියන්නේ බිඳුවයි. හරිනේ? ඒ කියන්නේ cos බිඳුව 1යි කියන්නේ ඒකනේ. sin 90 බිඳුවයි කියන්නේ ඒකයි. හරිනේ? මේ රේඛාවේ තියෙන හින්දා. දැන් මොකද එක මත එකකට වැටෙනවා. මෙහෙම රේඛාව මෙහෙම තියෙද්දි මේක රේඛාව මේකට වැටෙනවා. මම අර කලින් කරා ගාන්දි බඩ බලන්න ඒක තියෙනවා. හරිනේ? හරි. උඩට උත්තරේ 8ක් i කියලා එනවා. හරිනේ? හරි. ඒ විදිහට ගත්තා. හරි. ඒ ටික හරි. ඊට පස්සේ අනිත් යට එක මං ගියොත් යට එකට ගියොත් මොකක්ද දෙන්නේ? යට එක තින්න යට එක මම වෙනම හදාගෙන යනවා ඉතින්. එක දාන i වල පස්වෙනි බලය. ඒකෙත් ඔයාලා දන්නවා r කියන එක අනිවාර්යෙන් ඒකේ මූල දෙක එන්නේ. මොකද දෙක එකම තියෙන්නේ. ඒකේ තරග විදියම තියෙන්නේ නැසෙන් දෙක විතර. හරිද? හරි. ඒක ලේසි. අර කලින් එකේම ගන්න තියෙන්නේ. ඒක කියන්නේ පස්වෙනි බලය තියෙන්නේ. ඒකෙත් තියෙන්නේ කීයද? මේක මූල දෙකෙන් වැඩි කරනවා. මේකත් වැඩි කරනවා. එකයට මූල දෙකෙන් ගින ගත්තා. කලින් එකේම විදියම තියෙන්නේ. වෙනසක් වෙන්නේ නැහැ. කියලා මූල දෙකෙන්. ඒක සම්පූර්ණ එකේ පස්වෙනි බලයක් කියලා ගන්නවා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? මෙතන මූල දෙකේ පස්වෙනි බලය කියන එක ගන්නවා. හරිද? මෙතන දැන් අර විදිහටම ගන්න. අර කලින් එකම නෙන්නේ. මොකුත් වෙනසක් වෙන්නේ නැහැ නේද? කීයද එන්නේ? cos 5 බෙදීම 45 නේ. cos 5 බෙදීම 4ම තමයි එන්නේ. මෙතන sin 45 වෙනින්ද කැරමුල දෙක sin මුනේ එන්න ඕනේ. i sin 45 sin 45 කියන්නේ අංශක 45 නැත්නම් 5 බෙදීම 4 කියලා එනවා. හැබැයි සම්පූර්ණ එකේ පස්වෙනි බලය කියලා එනවා. හරිද? ඔයාලා දන්නවා ඊට පස්සේ දැන් ඩීම විදියෙම කෙලින් මෙතන පාවිච්චි කරනවා. මෙතන උත්තරේ කීයද එන්නේ? මූල දෙකේ පස්වෙනි බලය කියන්නේ කීයද? මූල දෙකේ පස්වෙනි බලය කියලා කියන්නේ මූල දෙක වැඩි කිරීම මූල දෙක කොහොමද තියෙන්නේ? බලිය තේරෙන්නේ නැත්නම් බලා ගන්න ඕනේ. කොහොමද තියෙන්නේ? ඒතර කිය දෙක දේවල් කරනවා 2යි. මේ දෙක වැඩි කරා 2යි. දෙක 4යි. ඒතර ඉතුරු වෙන්නේ 4න් මූල දෙකක් කියලා එනවා මෙතෙන්ට. හරිනේ? හරි. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? cos 5 බෙදීම 4 දැන් මේක මම කොහොමද මෙතෙන්ට ගහලා ලියන්න පුළුවන් කියලා. මෙතෙන්ට ලියන්න පුළුවන්. මෙතෙන්ට මේක ගහලා ලියන්න පුළුවන්. ඒතර කියන්නේ cos 5 බෙදීම 4ක් ධන i sin 5 බෙදීම 4ක් කියලා එනවා. විභාග ගණනක් දෙනවා අනිවාර්යෙන් මේක හොඳේ. මේ දීම තියෙන දාන එක මේ වගේම එකක් තමයි දෙන්නේ. මේ බෙදලා දෙන එක නැති වෙන මොකක් හරි දෙයි හරිනේ. කියන්න බෑ කොහොමද දෙයිද දන්නේ නැහැ. හරිනේ. පේපර් 4ක් එම දුන්නා නම් ඕක අමාරු වැටෙනවා. ඒ හින්දා එකම පේපර් එකක් දුන්නා නම් හරි සෙල්ටස් මොනව කරයිද දන්නේ නැහැ. චුට්ටක් එක ටච් එකේ ඉන්න. එහෙම වුණත් පුළුවන් කට්ටිය බෙදාගෙන කරන්න. පුළුවන් කට්ටිය ගෲප් ඇස්ටි කරලා මොකක් හරි කරගන්න නැත්නම් ඉතින් අර කලින් සැරේ නම් අර වගේ දුන්නොත් හරි මැග්නීසියම් එකේ වගේ දුන්නා නම් ගොඩ නේද? ඉන්ටර්නෙට් එකේ තින් ටික එහෙමමනේ දුන්නේ. කරන්නවත් දෙයක් නැහැ නේ. මේක කොහොමද දෙයිද දන්නේ නැහැ ඉතින්. දන්නේ මේ මොනව කරයිද කියලා. හරි. ඊට පස්සේ මෙතනදී දැන් ඔයාලා 5 5 බෙදීම 4 නේ. දැන් මේක අගේ හොයා ගන්න ඕනේ නේ. 5 5 බෙදීම 4. ඒතර මොකක්ද දෙන්නේ? 5 5 බෙදීම 4ක් කියන්නේ කීයද? 5 වැඩි ගන්න ඕනේ 181. මම හොයන්න හදන එක. අගේ කෝණේ කීයද කියලා එකපාර හිතාන්න බැරි හින්දා 4 කියලා එනවා. 5 කියන්නේ 180නේ. කීයද කියලා අපුවන් කීයද? 45. 45 5න් වැඩි කරන්න ඕනේ. 45 5න් වැඩි කරපන් කීයද? 45 90යි. 225ක් කියලානේ දෙන්නේ. ඒක 225ක් කියලා එන්න ඕනේ. ඒතර කීයද එන්නේ? ඒතර ඕනේ අංශක 225ක් කියලා එන්නේ. කෝණ වලින් ගන්නවට ලේසි තේරෙන්නේ නැහැ. හරිද? ගත්තොත් එන්නේ කොහොමද 225 කියන එන්නේ කොහෙද දෙන්න ඕනේ කොඩ් එක එතකොට. හරි දන්නවා මෙතන all මෙතන sin මෙතන tan මෙතන cos හරිද? එතන එන්නේ කොහෙද 225ක්. එතන එනවා දන්න මෙතන ඉඳලා 180ක් ගියා. 180ක් කියලා මෙතන ඉඳලා එතන කියලා 45ක් ගත්තා නම් 225ක් එනවා. හරිනේ? හරි. 45 තියෙන හරි. මේ කොඩ් එකේ තමයි. එතකොට දෙකම රින එන්න ඕනේ. හරිනේ? එතකොට sin උස් දෙකම රින වෙන්නේ. හරිනේ? හරි. ඒක කොහොමද අපි ගන්න මෙතන? ටිකටම ගන්නවා. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? තර එන්නේ කීයද? 100 අතන දෙකම ඉන්න 100 45 45 කියලා එන්න තුන ගන්න පුළුවන් කිලිම කීයද දෙන්නේ? 4යි මූල දෙවාරයක් යට ලිව්වොත් කොඩ් එකේ මොකක්ද දෙකේම රිනා. රිනා cos කියලා මම රිනා කොනත් එකම ලියන්නම් කිලිම ලියන්න කීයද දෙන්නේ කීයද 45 අංශක 45 කියන නැත්නම් 5 බෙදීම 4. එතන දැන් රිනා i sin
5 බෙදීම 4 කියලා යන්න මම මෙහෙම ලියන්න එපා. නැත්තම් කෙලින්ම ආගෙත් එක්කම ලියන්න හොඳේ. මම මේක ඔයාලට තේරෙන විදිහට ලියන්නේ. හරිද? නැත්තම් කොහොමද ඉන්නේ නේද? නැත්තම් මේ කෙලින් මේ කැලේ නැතුව ලියන එක තමයි හොඳ. නැත්තම් ලියන එක මම හිතන්නේ හරියද කියලා. ඍණ 5 බෙදීම හදගෙන ඍණ 5 බෙදීම හදලා කියන්නේ එක ඍණ එකයට මූල 2යි. නැත්තම් ඍණ i sin එකයට මූල 2යි. මොකද 5 sin 5 බෙදීම හදලා එකයට මූල 2යි. මේකෙත් එකයට මූල 2යි. හරිනේ. හරි. ඒක මෙහෙම එනවා. හරිනේ. හරි. එතන මේකේ උත්තරේ මේක. හරිනේ. 4 5 බෙදීම 2. ඔයාලට පේනවා දැන් මෙතන තව සුළු කිරීමක් කරන්න පුළුවන්. මෙතන මේ මූල දෙක මූල කපන්න පුළුවන්. මෙතනත් මේක වැඩි කිරීම කැපිලා යනවා. එතන මොකද්ද අන්තිම උත්තරේ? උත්තරේ එනවා කීයද? බලාගමු. මම මේ කරා මේ කෝණ හැවෙන කරා ඉඳපු නැති කට්ටිය ඉන්නවනම් ආ වීඩියෝ ටික බලන්න ගිහිල්ලා ඒ ඕනි නම් ඉගෙන ගන්න ඕන නම් කටරේ බලන්න ඕන නම් කොපි කරලා ලියන්න ඕන කටරේ ඉතින් තේරුම් ගන්න නැතේ මෙතන මේක වැඩි කරන් කියෙන්නේ ඍණ 4යි මෙතන ඍණ 4ක් i කියලා එනවා මොකක්ද දෙන්නේ ඍණ 4යි ඍණ 4ක් i කියලා එනවා ආයෙත් අපි දෙකම හොයාගත්තා දැන් මොකද උඩ එනවා 8ක් i එනවා යට එනවා ඍණ 4ක් ඍණ i කියලා හරිනේ හරි ඊට පස්සේ දැන් මොකද කරන්නේ මම මේක ආශය කරගෙන සුළු කරගන්න නැහැ තාම අපි හදාගෙන යන විදියට තාම මේක හදාගත්ත විතරයි එතන කීයද එතන කියා මෙතන එනවා කීයද බෙදීම ඍණ 4 ධන ඍණ 4 ඍණ 4ක් i කියලා එනවා හරි ඊට පස්සේ මොකද්ද සමානයි මේ බෙදුවත් ඉන්නේ මොකද අන්තිම උත්තරේ තමයි ගත්තොත් මේක සූ කරගත්තට පස්සේ මේක ඩිමෝමිතියම් ටික දාගෙන අන්තිම උත්තරේ 8ක් i දාන ඍණ 4ක් ඍණ 4ක් i කියලා එනවා හරිද තාම අර x දාන i කියන ෆෝම් එකේ නෑ ආවල දන්නවා මම එදා කරා මේක මෙහෙම තියද්දි මොකද්ද දෙකක් ගිහලා තිබ්බ දැක්කනේ කරන්නේ එකක් නෑ දෙකක් තිබ්බ කරන්න දැන් මොකද කරන්නේ මේකේ ඔයාලා දන්නවා මේක වැඩි කරගන්න ඕනේ කොන්ජුගේට් එක වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ මේකේ පාස්පරින් වැඩි කරන්න ඕනේ. හරිනේ. හරි. මොකක්ද දෙන්නේ එතන? 8ක් i වැඩි කරන්න ඕනේ. විතර කොන්ජුගේට් එක මොකද? ඍණ 4 ධන 4ක් i කියලා එනවා. එතන කීයද? ඍණ 4 ධන i වල අගේ මාරු වෙන්නේ. මම එදා කරා මේක. 4 ධන 4ක් i කියලා එනවා. බෙදීම ඍණ 4 ඍණ 4ක් i වැඩි කරන්න ඕනේ ආයසරයක්. දෙකෙන් වැඩි කරන උඩට දෙකම කැපිලා යනවනේ මේකේ. වැරද්දක් වෙන්න තියෙන වැඩි කරන එකකින් මම 4 ධන 4ක් i කියලා එනවා. අර චුට්ටක් හිතන්න ඕනේ ඒක පොඩ ගාන දිගයි ඒක හොඳේ. දිගට යනවා ගාන එකයි කරන්න දෙයක් නැහැ ගාන යනද නෙදී තියෙන හරිද? ඊට පස්සේ දැන් මොකක්ද නේ ඔයාලා දන්නා මෙතන කන්ජුගේට් එක වැඩි කරද්දි කන්ජුගේට් එකෙන් කන්ජුගේට් එක වැඩි කරද්දි මොකක්ද නේ මේ මෙතන x වල වර්ගය දානවා y වල වර්ගය කියලා කෙලින්ම ගන්න පුළුවන්. x වල y නේ තියෙන්නේ. මෙතන කෙලින්ම ඔයාලා ගන්න පුළුවන් යට ලියන්න පුළුවන් කීයද? ඍණ 4 වර්ගය කියලා ගන්න පුළුවන් ඔයාලා කෙලින්ම. ධන ආයෙ මෙතන 4නේ තියෙන්නේ. එතන 4 වර්ගය කියලා ගන්න පුළුවන් කෙලින්ම. හරිනේ? ඒතර කොන්ජුගේට් එකෙන් කෙලින්ම එහෙම ගන්න පුළුවන්. ඔයාලා දන්නවා මෙතන තියෙන අගයන් දෙකෙන් කෙලින්ම ගන්න පුළුවන් කියන එක මතක තියාගන්න. හරිනේ? ඒක කරා කලින් එකේදී කරා. ඊට පස්සේ මෙතන වැඩි කරන්න ලියන්න පුළුවන් මෙතන 8 වැඩි කරනවා කියන්නේ. 8ක් වැඩි කරපුවාම ඍණ 32ක් හරිද? ඊට පස්සේ මේක වැඩි කරනවා මේකෙන් ආයි කීයද? ඔයාලට පේන මෙතන 8ක් 4ක් 8ක් 4ක් කියලා තියෙන්නේ. ඒතර ඔයාලට පේන 8 වරක් හදලා 32යි අය වැඩි කරපුවාම 32ක් කියලා එනවා. ධන 32ක් වර්ගයක් කියලා. මොකද i තියෙනවනේ. iත් දෙනවා i 32ක් වර්ගයක් කියලා එනවා. ආයතර ඔයාලා දන්නවා i වර්ගය දැක්ක ගමන් මෙතන ගියොත් අයින් කරන්නකෝ. බලන්න i වර්ගය කියන්නේ කීයද? ඍණ 1යි. ඒතර ඍණ 1 කෙලින්ම සාජ කරනවා. ඍණ 1 සාජ කරනවා මොකද? මේ ඍණ 32 වෙනවනේ. එතන මොකක්ද? 32 වාරයක්. 32යි i වාරයක්. මෙතන ඍණ 32 වෙනවා. එතන 32 මෙතන ඍණ i වර්ගය දාපුවා ඍණ 32 වෙනවනේ. ඍණ 32 මෙතන යට මොකක්ද වෙන්නේ? යට 4 වර්ගය කීයද? යට 4 වර්ගය 16යි. එතන 4 වර්ගය 16. දැන් 16 16 32 කියනවා. 4 වර්ගය වෙනවා යට 32 කියනවනේ. එතන මොකද්ද? 32යි i බෙදීම ඍණ 32යි බෙදීම යට 32ක් කියලා එනවා. ආවල වෙන බෙදලා මේක බෙදලා යන ඔක්කොම නේ වෙන වෙනම බෙදුවොත් එන්නේ 32ක් i බෙදනවා වෙනම 32කින් මෙතන ඍණ 32ක් බෙදන්න පුළුවන් වෙනවා 32කින් හරිද? එතන කියන්නේ කැපිලා යනවනේ මෙතන ඔහොම. එතන කිය දෙන්නේ. උඩ එනවා ඍණ i කියලා ඉතුරු වෙනවා. ඍණ ඍණ i නේ දාන. 32 i නේ තියෙන්නේ. හරි. එතන i ඉතුරු වෙනවා. එතන ඍණ එකක් ඉතුරු වෙනවා. මොකද කැපිලා ගියාම එකක් ඉතුරු වෙනවා. ඒක තමයි අන්තිම උත්තරේ. i ඍණ එකක් කියලා එන්න උත්තරේ. හරිද? මේක දාලා හදපු කෙනෙක් කියනවා නම් කියන්න මම හදාන්න ගියා. මෙතන ඍණ මෙතන ඍණ මෙතන ඍණ තියෙන සොරි මෙතන ඍණ එන්න ඕනේ හරියට. මෙතන ඍණ ලකුණක් තියෙනවා. මට මාරුලා මෙතන ඍණ ලකුණ තියෙන ඍණ 32 නේ ආවේ. හරි. හරි. මෙතන ඍණ වෙනවා මෙතනත් ඍණ. ඍණ i වාරයක් ඍණ එක කියලා එනවා. හරිනේ? මේක තමයි මේකේ උත්තරේ. මොකක්ද ඒක කියන්නේ? අර මේ ෆෝම් එකේ. මොකක්ද ඒක කියන්නේ මේ x තන y ෆෝම් එක කියන්නේ මේක. ඉස්සෙල්ලා ඩිමෝර්තියෙම දාන්නේ මේක හොයාගෙන වෙනම ආයෙත් පස්සේ මේක දාලා කොන්ජුගේට් එක වැඩි කරලා දෙකක් කරා මම හිතන්නේ මේ වගේ ගණන් දෙකක් ලියක් කියලා නෑ නේද? ඒක දෙකම එකපාර කරපු ගණක් තමයි මේ කරේ. හරිනේ? හරිනේ අවුලක් නෑ නේද ඒක? හරි. දෙකක් එකපාරක් කරා. හරිනේ? හරි. ඊට පස්සේ තේරෙන දෙයක් කියනවා කියන්නේ ඔගේ අවුලක් නෑ නේද? ගත්ත විදිය කොහෙවත් වෙනසක් නෑනේ. අර විදිය තමයි කරේ. කොන්ජුගේට් වැඩි කරගෙන ගියා. මේක ගණන් ගොඩක් කරා. අර බලන්න වීඩියෝ වල 13 12 විතර ඇති බලන්න. හරි. හරි. ඊට පස්සේ ඊළඟ එක. ඉන්නේ චුට්ටක් හරි. හරි. මෙතන මේක තියෙන චුට්ටක් හරි.
මේ 17 ටියුටෝරියල් නේද කරන්නේ මේ. ඒක 17 ඉවරයි නේද? එතකොට මට 18 හරි බලමු මොකද කරන්න කියලා. හරි. මේක කලින් එතකොට මෙතන කියනවා ඔයාලා කියන මේ find argisiduයි simple argisiduයි isiduයි කරන්න කියලා. ඊට පස්සේ මම කරේ නැද්ද කොහෙද මේ? argis කරනදේ මම කියන එක ලොකු දෙයක් නෑ හරිද? ඔයාලා කරන්න ආගිමන්ට් කතන්දරේ චුට්ටක් එකම කරලා වෙන්නන්න බලා ගන්න. හරිද? ඔයාලට argisidu හොයන්න කියලා කිව්වොත් හරිද? හරිද? ඔයාලා මෙහෙමයි දැන් මෙතන ඔයාලා හොයන්න කියනවා කැපිටල් ආර් Z හොයන්න කියනවා. කැපිටල් A අකුරයි ආර් Z කියලා කියන සංකීර්ණ සංඛ්‍යාව හොයන්න කියලා කියනවා. හරිද? හොයන්න කිව්වහම ඔයාලා කරන්න තියෙන්නේ කැපිටල් A අකුර තිබ්බනම් Z කියලා දැක්කොත් මේ අතර තියෙන කෝණේ තියෙනවනේ. හරිද? මේ කෝණේ නිකම්ම ලියන්න. කෙලින්ම තියෙන කෝණේ කීයද? 5/3 කියලා ලියන්න. හරිද? සිම්පල් ආර් Z කියලා කිව්වොත් හරිද? සිම්පල් ආර් Z කියලා දැක්කොත් ඔයාලා ලියන්නේ ඒ කෝණේ ලියන්න අතර තියෙන කෝණේ මේ කෝණේ තියෙන ආධාර කෝණේ ලියලා 5/3 කියලා ලියලා ආයි වාරයක් ධන කියලා ලියලා 2n5 වලින් වැඩි කරලා ලියන්න. ඒක මේ 2n5 කියන එක ලියනවා කියලා ලියන්න එක. මොකුත් වෙනසක් වෙන්නේ නැහැ මේක එහෙමමයි නියතයක් විදියට. කෝණෙත් එක්ක ධන 2n5 කියලා ලියන්න. කැපිටල් ආර් Z තිබ්බොත් නිකන් ඇතුළේ තියෙන කෝණේ ලියන්න. කැපිටල් A අකුරත් එක්ක කැපිටල් AR Z කියලා තිබ්බොත් ආර් Z කියන එක. සිම්පල් ARG Z කියලා තිබ්බොත් එතන ඇතුළේ කෝණෙත් එක්ක ධන 2n5 කියලා ලියන්න. ඔය දෙක ධන 2n5 කියලා කියන්නේ මම එදා කරා මේකද. ඒ කියන්නේ 2n5 කියලා කියන්නේ මේක ඔයාලට පුළුවන් කැරකෙලා ඕනි තරම් එන්න. එතන මේ කියන්නේ 180ත් මේ 300 180ත් 180ත් අතර තියෙන හින්දා. එහෙනම් 300ට 300ද මේක ඊට වැඩි වුණොත් වට දෙකක් කරගෙන මෙතන n5 කියන එක වයිතන්න n එකට n වලට එක දැම්ම කියලා. ඒතකොට දෙකක් 5 වෙනවා. දෙකක් 5 කියලා කියන්නේ කීයද? වට දෙකක් කරකැවිලා තමයි 5/3ක් එන්නේ. තුනක් දැම්ම දෙකක් දැම්ම. වට හතරක් කරකැවිලා තමයි මෙතෙන්ට එන්නේ. අන්න ඒ කතන්දරයක් තමයි මේ n5 කතන්දරය කියන්නේ. ඕනි තරම් ගිහිල්ලා කරකැවිලා එන්න පුළුවන් කියලා මම කරේ. ඒක තමයි n5 කියලා කියන්නේ. ඒතකොට ඔයාලා මතක තියාගන්න සිම්පල් Z කියලා තිබ්බොත් ඒ අකුර සිම්පල් ඒ අකුර කියලා තිබ්බොත් ලියන්න දෙකක් n5 කියලා. හරි. හරි. ඒක තමයි යන්නේ. ඒක ලොකු දෙයක් නෑ එතන. හරි. නිකන් බලලා ලියන්න තියෙන එක. කලින් එක ලියන්න කියලා කියනනේ. ඉන්ද ආගිස් කතන්දර ඒ ටික ලියන්න අර මේ කෝණ එතන එන කෝණ අගය ටික ලියන්න. අන්තිමට ආපු කෝණ ටික අපි ගණන් ටික හැදුවනේ. ඒ කෝණ ටික වල ලියන්න. හරිද? දැන් මම හිතන්නේ නැද්ද කොහෙද ඒ ටික. හරි. 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 මෙතන මේ ගාන. මෙන්න මෙතන දින එක ලේසි. හරිද? මේක චුට්ටක් ලේසි එකක් තියෙන. හරි. බලා ගන්න. මම වල වෙලා ඇති දන්න මේ එක්සෑම් පේපර් සාකච්ඡා කරගන්න මේක කරගෙන බලමු මොකද්ද කරන්න කියලා. හරි. ඉන්න. ඒක තමයි සාකච්ඡා කරන්න ඕනේ. ඒක කරන්න තියෙන ටික සෑහෙන. දැන් මෙතනදී ඔයාලා බලන්න මෙතන මම එදා කරා මේ මම එදා මේක කරා cos තින තීට කතන්දරේ මෙතන තියෙන එකයිලා cos තින තීටා කියන එක ඔයාලට මම කිව්වා ලියන්න පුළුවන් කියලා මේක අයින් කරලා නැති කරලා ලියන්න පුළුවන් මෙතන ඉස්සරහින්. මොකද දෙන්නේ? cos තීටා කියලා ලියන්න පුළුවන්. කෝණේ ලිව්වොත්. හරිද? sin ඍණ තීටා කියන එක මම කරා කලින්. ඍණ තීටා කියන එක ඔයාලා ලියන්න පුළුවන් මේ කෝණ ඉස්සරහට ගෙනල්ලා ලියන්න පුළුවන්. මොකද ඍණ sin තීටා කියන එක ලියන්න පුළුවන්. හරිද? හරි. ඒක අරගෙන මෙතන තියෙන එකක් ඔප්පු කරලා පෙන්නන්න කියලා කියනවා. හරිද? හරි. මුකුත් නෑ මෙතන වෙනසක් වෙන්නේ නෑ. දැන් ඔයාලට පේනවා මෙතන මේ තියෙන මොකද ඍණ i sin තීටානේ තියෙන්නේ. දැන් ඔයාලා මතකද මම අර කරා අර ෆෝමියුලා එකේදී මෙතන කියලා තිබ්බේ. මෙන්න මේ තියෙන්නේ මේ. ඔයාලා දන්නවා මෙතන මොකද්ද මේ? EIC I තීටා කියන්නේ මොකද්ද? cos තීටා දාන i sin තීටා කියන කියනවා. එතකොට මෙතන ඍණ ලකුණනේ තියෙන්නේ. එතකොට මොකද නේ? E ඍණ i sin තීටානේ තියෙන්නේ. එතකොට දැන් අර ගානේ තියෙන්නේ. එතකොට මොකද්ද අපි දාන්නේ? එතකොට මොකද්ද මම ලියන්නේ මොකද්ද? cos ඍණ තීටා කියලා ලියනවා. මොකද ඍණ ලකුණක් කියනවනේ මේ දෙකටම බදාලා හින්දා. ඍණ තීටා කියලා එනවා. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? ධන i sin i ඍණ තීටා කියලා එනවා. අර මං කෝල් cos ඍණ තීටා කියලා ලියන්න පුළුවන් මොකද්ද? cos තීටා කියලා ලියන්න පුළුවන්. අයින් කළා මෙතන ඍණ තීටා කියලා ඉස්සරහින් හරියට. ඍණ i sin තීටා කියලා ලියන්න පුළුවන්. හරිද? හරි. ඒකෙන් ඒ පළවෙනි උත්තරේ ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. හරිද? මම ඉතින් ගත්තේ හරිද? කොහේද? හරි. මේක තමයි මෙතන දෙන්නේ. ඒක මොකද ලොකු දෙයක් නෑ අර ඍණ කතන්දරෙන් දීලා ඔප්පු කරන්න. හරිද? හරි. ඊට පස්සේ දැන් ලේසි හොඳ මේක. ඊට cos තීටා සමානයි. ඊට පස්සේ මොකද්ද කියන්නේ මේ? show that මේ ලේසි එකක් හොඳ මේක. cos තීටා සමානයි කියන එක ඔප්පු කරලා ei sin තීටා කියන. ඒ කියන්නේ මෙන්න මේක ඔප්පු කරලා cos තීටා කියලා ඔප්පු කරලා වෙන්න ඕන නම් හරි. ඒතර ei sin sin තීටා කියන්නේ මොකද්ද? ei තීටා කියලා කියන්නේ මොකද්ද? මෙතන මම අර කලින් අර ගත්තදි කරා මොකද්ද? එතන ධන එන්නේ. හරිද? මොකද එන්නේ? මෙතන මේ තියෙන එතන. ලියන්න මෙතන ලියන්න නැත්නම් පටල ගන්න හින්දා. e sin තීටා. ei තීටා කියන එක කියලා කියන්නේ මොකද්ද? cos තීටා ධන i sin තීටා. හරිනේ? හරි. මෙතන මේ දෙක ආශා කරගන්න තියෙන කෙලින් ආශා කරමු. ei තීටා කියන මම ලියනවා කියන cos තීටා ධන i sin තීටා ලියනවා. හරිද? ඍණ ලකුණක් තියෙනවා මෙතන මේ. සෝරි ධන ලකුණක් තියෙන ධන. මොකද්ද මෙතන තියෙන්නේ? බලන්න මෙතන බලන්න. e ඍණ i තීටා කියන්නේ මොකද්ද? මේකනේ මේ තියෙන්නේ. අපිට දීලා තියෙනවනේ. ආයෙත් හොයන්න ඕනේ. cos තීටා ඍණ
ඍණ sin θ කියලා එනවා. හරිද? බෙදීම දෙකක් කියලා තියෙන්නේ. හරිද? හරි. ඔප්පු කරන්න තියෙන්නේ. ලේසි එක ඔප්පු කරන්න තියෙන්නේ. හරිද? මොකක්ද වෙන්නේ? ඔයාලට පේනවා මේ ඍණ sin θ ට ධන sin θ කැපිලා යනවා. හරිද? i sin θ හොඳේ. i තියෙනවා. කැපිලා යනවා. හරිද? ඉතුරු වෙන්නේ මොකද්ද? මෙතන cos θ ඉතුරු වෙනවා. මෙතන cos θ ඉතුරු වෙනවා. කියලා cos θ ධන cos θ කියලා ඉතුරු වෙන උඩ බෙදීම දෙකක් කියලා. ඔයාලා දන්න cos θ එකතු කරාම මොකක්ද එන්නේ? එකතු කරන්න පුළුවන් දෙකක් cos θ කියලා එනවා. බෙදීම දෙකක් කියලා. ඔයාලට වෙන දෙකේ ඉලක්කම කැපිලා ගියාම cos θ කියලා එන උත්තරේ. ඒතර මොකක්ද එන්නේ? උත්තරේ cos θ කියලා ගන්න පුළුවන්. හරිනේ? හරි. ඒක ලොකු අවුලක් එන්නේ නැහැ නේ. හරි. ඒක නිකම්ම ලියන්න පුළුවන්. හරිනේ? හරි. ලොකු දෙයක් නැති ඉඳ කරේ. හරිද? දැන් මෙතන මොකක්ද වෙන්නේ ආයසරයක්? මෙතන මම කරනවා. ආයසර ලියලා බලන්න දෙවෙනි එකේදී. මේක ඔප්පු කරලා පෙන්නනවා මොකක්ද ඔප්පු කරලා කියලා ලියනවා. sin දෙක ගත්තොත් sin θ සමානයි මේක මෙන්න මේක ඔප්පු කරලා පෙන්නනවා. මම අනිත් පැත්ත ගන්න මේ පැත්ත ඔප්පු කරන්න ගන්නවා. ei θ කියන්නේ මොකක්ද ඒකෙත්? cos θ කියලා ලියන්න පුළුවන්. අරකම තමයි හොඳේ. i sin θ කියලා ලියනවා. හරිද? දැන් ඍණ කියලා තියෙනවා. ඍණ i ඍණ තියෙනවා. i ඍණ තියෙන්නේ මොකක්ද දැන්? බලා ගන්න මෙතන තියෙන එක. එතන මොකක්ද දෙන්නේ මෙතන? මේක නේ cos θ ඍණ i sin θ කියලා එනවා. අතට ඔයාලා බලන්න පරිස්සම හදාගෙන යන ගාන cos θ දැන් i sin θ ඔයාලා වෙන මේ ඍණ අකුණ වැඩි කරාම ඍණ cos θ ඊට මේ වැඩි කරාම මෙතන එන්නේ කීයද? ඔයාලා පේනවා ඍණ වැඩි කරපුවා ඍණ ධන i cos ධන i sin θ කියලා හැදෙනවා. ඍණ අකුණ වැඩි කරන්නේ එතන මේ. ධන i sin θ කියලා එනවා. එතන මොකද ඔයාලා පේනවා ඍණ cos θ ට මෙතන ධන cos θ කැපිලා යනවා. ඒතර ඉතුරු වෙන්නේ කීයද? අයට බෙදීම දෙකක් තියෙනවා. දෙකක් i තියෙනවා. බෙදීම දෙකක් i තියෙනවා. හරිනේ? හරි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඔයාලා පේනවා මෙතන දෙකෙන් කරන් ගියේ එතන ලොකු දෙයක් නෑ. හොඳේ i sin θ i sin θ ඉතුරු වෙන්නේ. මොකද i sin θ කියලා කියන්නේ කීයද? දෙකම එකනේ. i sin θ ධන i sin θ කියලා තියෙන්නේ. යට තියෙන බෙදීම දෙකක් i කියලා තියෙනවා. ඔයාලා දන්නවා i sin θ කියන්නේ කීයද? දෙකක් i sin θ කියලා එනවා. හරි දෙකක් i sin θ කියලා ලියන්න පුළුවන්. බෙදීම දෙකක් i කියලා ලියනවා. ලේසි ඒක හොඳේ. ඊට පස්සේ දෙක i වලට දෙකක් i කැපෙනවා. ඒක උත්තරේ sin θ කියලා උත්තරේ. ඒක නේ අපිට ඕන උත්තරේ. හරි. හරි ඒක උත්තරේ එහෙම ගත්තා. හරි. හරි. ඔය ටික තමයි තියෙන්නේ හදන්න. ඔය ටික ඉවරයි දැන්. කම්ප්ලෙක්ස් නම්බර්ස් ටික ඔය ටික තමයි. අද කරපු ටික කවුරුත් බය වෙන්න එපා. දැන් ගොඩක් කට්ටිය ලියුණානේ. කියන්නේ තේරෙන්නේ නැති වෙයි කියලා. තේරෙන්නේ නැති වෙන හේතුව කලින් ආපු නැත්තම් තේරෙන්නේ නැහැ. ඒක ගොඩක් කරා ඔය මේ කොඩ්ඩට ගන්නදී ඔක්කොම කරා. ඔයාලා ටයිම් තියෙනවා අරගෙන බලන්න BST කට්ටිය මම දන්න දෙවෙනි විභාගෙ තියෙන යාලා දෙකකට ලෑස්ති වෙන්න බෑ. චුට්ටක් ඒක බලන්න මේ යාලා මේවා හරි කරගෙන. දැන් මෙතන ඉවරයි මේක. හරිද? මම එහෙනම් මොකද කරන්නේ? මම අතන්දිම පැහැදිලි කරන්නද මේක ප්‍රස්ථාර අදින එක නැත්තම් වෙනම පාඩම කරන්න ඕනේ නැද්ද අතන? මේ ඩෙරිවේටිව්ස් වල. චුට්ටක් කියනවද මම මෙතන ස්ටොප් කරන්න මේක දැන් ඕනේ නැහැ නේද? පොස් කරලා තියන්න මට කියන්න.